හොඳයි තෙරුවන් සරණයි සියලු දෙනාටම අපි තෙරුවන් නමදලා යමු සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 තෙරුවන් සරණයි සියලු දෙනාටම අපි එහෙනම් පාඩම් ගමු නේද අපි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ ධාතු අනුශය යමකේ ධාතු වාරය විනාඩි කිහිපයකින් පැය භාගයකට අඩු කාලයකින් කළා ඊට පස්සේ විනීතා මහත්මිය චිත්ත යමකය කරයි මම මුලින් කෙටි වේලාවක් ධාතු යමකේ අපිට ගිය වතාවේ අනුශය යමකේ ධාතු වාරය පූජා විසර්ජනා වාර දෙක කරන්න බැරි වුණා ඒක අපි කරලා ඊට පස්සේ යමු බොහොම පිං මෙතන මේක ගිය වතාවේ පෙන්නුව එකක් අනුශය යමකේ ධාතු වාරය මේක පොඩි මේ වෙනසක් කරා වෙනසක් කියන්නේ ඇත්තටම මෙන්න මෙතන මේක පැහැදිලි නේද මේක අපි ලොකු කරමුද හොඳයි දැන් මේකේ මම කරපු වෙනස තමයි මේ කී හිටි මෙතන මෙතන තිබුණේ න කාම න රූප කියලා දැන් න කාම න අරූප කරා මොකද මේ ඡේද පිළිවෙල මේ ඡේද දාලා තියෙන්නේ ඡේද 1 2 3 4 5 6 7 හතර තියෙන්නේ මේක ඉස්සෙල්ලා තිබුණේ මේක ඒකින්ද මම ඒ ඕඩර් එක පොඩ්ඩක් වෙනස් කරා වෙන වෙනසක් නැහැ මෙතන න කාම න අරූප මෙතන න රූප න අරූප මෙතන න කාම න රූප මේ ආකාරයට තමයි ඡේද දක්වලා තියෙන්නේ එතකොට මේක තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ ධාතු වාරයේ පුච්චා 81යි නැවත මතක් කරොත් ඒක මූලක අනුලෝම 27යි ඒක මූලක පටිලෝම 27යි ද්වික මූලක පටිලෝම 27යි මිස් මට නම් ස්ක්‍රීන් එක පේන්නේ නෑනේ නෑ මම හිතන්නේ මේ ඒ ගංගා මහත්මියගේ දැන් ලොකුටක් පේනවා විනීත මහත්මියගේ ෆෝන්ස් වල පේන්නේ නැතුව ඇති පොඩ්ඩක් බලන්න අනිත් අයට පේනවා දැන් ලොකුවට පේනවනේ ලොකු කරා ලොකුවට පේනවා හරි දැන් මේක මම කීකී හිටියේ ජානත මහත්මයා මේක එදා ගිය සතියේ පෙන්නපු එකමයි මෙතන පොඩි වෙනසක් කරා මෙන්න මෙතන ඕඩර් එක තිබුණේ න කාම ඉස්සෙල්ලා තිබුණේ න කාම න රූප කියලා මේක න කාම න අරූප කරා ඒ ඕඩර් එක මේ තුනේ වෙනස් කර හේතුව තමයි මේ ඡේද දක්වලා තියෙන්නේ පෙළේ මේ විදියට 7 8 9 තියෙන්නේ ඉස්සෙල්ලා මේක ඊළඟට මේක ඒ අර වෙන මොකුත් වෙනසක් නැහැ එතකොට අපි විස්තර කර හිටියේ නැවතත් මතක් කරොත් ධාතු වාරේ පුච්ච 81ක් තියෙනවා විසර්ජන 81ක් තියෙනවා පුච්ච 81 ඒක මූලක අනුලෝම විදියට 27යි ඒක මූලක පටිලෝම විදියට 27යි ද්වික මූලක පටිලෝම විදියට 27යි ද්වික මූලක අනුලෝම කියලා එකක් නැහැ එතකොට ඒක බලන්න ඊට පස්සේ ඒක මූලක අනුලෝම 27 බෙදෙන්නේ කාම ධාතු මූලක 9යි රූප ධාතු මූලක 9යි අරූප ධාතු මූලක 9යි. ඒතර මේ යම පුච්චා 9 තියෙනවා. මේකේ මං ඡේදයක් දැම්ම 1 සිට 9 10 18 19 27 කියලා. පිටුව දැම්මේ නැහැ පිටුව හොයාගන්න පුළුවන් නේද පිටුව බලා ගන්න. ඊට පස්සේ මේ කාම ධාතු මූල කියන එක නැවත බෙදෙනවා කාම ධාතු මූල කාම ධාතු මූලී කාම ධාතු මූල රූප ධාතු මූලී කාම ධාතු මූල අරූප ධාතු මූලී ඊළඟට කාම ධාතු මූල න කාම ධාතු මූලී න රූප ධාතු මූලී න අරූප ධාතු මූලී මෙන්න මේ හයට කියනවා ශුද්ධික කියලා මෙතන තියෙන්නේ එකයි එක සැරයකට ගන්න එකයි එක්ක කාම එක්ක න කාම ඒ ආකාරයට ඊට පස්සේ ඒක තව තුනක් තියෙනවා මිශ්‍රක කියලා මෙතන එන්නේ
න කාම න අරූප ධාතු මූල sorry න කාම ධාතු මූල න කාම න අරූප ධාතු මූලී කියන්නේ කාම ධාතුවෙන් චුතව න කාම න අරූප ධාතුවට පැමිණෙන්නෙකුට කියන එක තමයි මේ කියන්නේ. ඒ වගේ කාම ධාතු මූල න රූප න අරූප න රූප ධාතුවට හෝ අරූප න රූප න අරූප ධාතුවට පැමිණෙන්නෙකුට. ওই විදිහට මෙතන තියෙනවා දෙක දෙක අරගෙන මිශ්‍රක පුච්චා තුනක්. ඒතර මේ විදිහට තමයි කාම ධාතු මූලේ 9 හැදෙන්නේ. ඊට පස්සේ ඒ විදිහටම රූප ධාතු මූලේ 9 අරූප මූලේ 9යි මේ හැම එකෙම 9ක් ආම 21ක් 27ක් එනවා. ඒ විදිහටම මෙතන 27යි මෙතන 27යි මෙතන 27යි මේ තුන එකතු කරාම ඊට පස්සේ පුච්ච 81ක් එනවා ඊළඟට විසර්ජන 81ක් එනවා මම හිතන්නේ මේක පැහැදිලි නේද මේකේ ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් අපිට මේකේ ඡේද වලට යන්න පුළුවන්ද ඡේද වලට යමු නේද මිස් හරි ඡේද වලට ගියාම අපි කීපයක් විතරක් ගමු මේක දැන් එළියට යන්න වෙනවා එළියට යන්න ඕනේ මෙතනින් යන්න ඉති මේක මොකද්ද කිව්වේ ඔයාට යන්න මේකටද එතනින් යන්න ඕනේ එතනින් යන්න තිබුණා එතනින් යන්න නෑ මේ පැත්තකින් ඉන්න තියන්න නෑනේ maybe මේක කාම ධාතු මූල කාම ධාතු මූලී කොයි වගේ පිටුවක්ද අපි බලන්නේ මිස් ඉන්න මං කියන්නම් විනාඩියක් දෙන්න මේගොල්ලෝ පොඩ්ඩක් ලොකු කරලා පෙන්න මේකේ තියෙන 583 පිටුව 583 ඡේද 2 හරි දැන් මේක අපි පොඩ්ඩක් තේරුම් ගන්න බලමු කාම ධාතු මේ පුච්චාව තියෙන්නේ කාම ධාතුවෙන් චුතව රූප ධාතුවට පැමිණෙන්නෙකුට මේක රූප අපි කාමෙන් කාමී ඉස්සර වෙනවා නම් හරි විනාඩියක් ඉන්න මම අනිත් පින්තූරෙට යන්න ඇයි දැන් යන්නේ නැද්ද එතනින් තමයි යන්න හදන්නේ කො අර එක නෑ ලොකු කරාම ඉන්නේ මම හිතන්නේ මේක ලොකු කරාම ඉන්නේ මේ සාමාන්‍ය ගානට මෙතන එකක් අඩුයි වගේ ඒක අන්තිමට ඊට පස්සේ ඉන්නේ ගත්තේ ඒ තව මේක ඒක තමයි ඒ අරූපනේ මන්ට ඕනේ කාම ධාතු නේද හරි මේක නේද හරි මේක 583 හරි ඒකද කියලා බලමුකෝ පේනවද මහත්මයා රත්නායක මහත්මයා පේනවා මිස් ඔව් පේනවා පොඩ්ඩක් ලොකු කරා නම් හොඳයි අද මේ කම්පියුටර් එකේ මොකද්ද ලෙඩක් තියෙන්නේ පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරලා ඔය එක හින්දා තමයි ඉතින් ලෙඩක් මොකක් හරි තියෙන්නේ හරි නේද හරි දැන් ටිකක් හොඳයි 583 ඡේදය 2
කාම ධාතුවෙන් චුතව රූප ධාතුවට පැමිණෙන්නෙකුට. ඒ කියන්නේ කාම ධාතු මූල රූප ධාතු මූලී. මේකේ අහන්නේ කාම ධාතුවෙන් චුතව රූප ධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශය වෙද්ද කෙතෙක් අනුශය නොවෙද්ද කෙතෙක් අනුශය විභාග කළ යුතු වෙද්ද කියලා. ඒතර මේකේ විසර්ජනාව තියෙන්නේ කාම ධාතුවෙන් චුතව රූප ධාතුවට පැමිණෙනෙකුට පිටුව 583 ඡේදය 2 බලන්න. සප්ත අනුශය වෙත් කිසිවෙකුට පස්ස අනුශය වෙත් කිසිවෙකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත් විභාග කළුගේ අනුශයෝ නැති. දැන් මේකේ අභිධේයාර්ථ පෙන්නනවා වාචනා මාර්ගයේ පිටුව 54 මම ඒක ගත්තොත් මෙතන ප්‍රශ්නයක් වෙයි දන්න මෙන්න මේ විදිහට තියෙන්නේ. පොඩ්ඩක් අපි බලමු ගන්න පුළුවන්ද කියලා. පේනවා මිස් පේනවා. හරි නේද? හරි පේනවා. මේක තමයි තියෙන්නේ කාම ධාතුවෙන් චුතව 11 කාම භූමියෙන් චුත වී 11 කාම භූමියේ ප්‍රතිසන්දි ගන්නා වූ පුද්ගලයන්ට මේක හැබැයි මේක ඡේදය 583 ඡේදය 1. එතකොට කාම ධාතුවෙන් කිව්වම 11 කාම භූමියෙන් චුත වී කාම භූමියේ ප්‍රතිසන්දි ගන්න පුද්ගලයාට මේ කාම ධාතුවෙන් චුතව කාම ධාතුවේ ප්‍රතිසන්ද ගන්න අයට රූප ධාතුවේ නෙමෙයි. ඊළඟට අපි බලමු ඒක කාම ධාතුවෙන් චුතව කාම ධාතුවේ ප්‍රතිගන්න අයන්නාවුන්ට මේ විදිහට තියෙන ඇතම් පෘථග්ජන පුද්ගලයන්ට අනුශය 7ක්ද සෝතාපන්න සකදාගාමි පුද්ගලයන්ට අනුශය 5ක්ද. ඒතර මේගොල්ලන්ගේ මුල අනුශය 2ක් ප්‍රහීන වෙලා තියෙන්නේ. ඒකින්ද අනුශය 5යි. ඊළඟට උපදින බව පිළිතුරු අදාරණ ලදී. ඊළඟට මේකේ කියනවා පෘථග්ජන පුද්ගලයන්ට අනුශය 7ක් පහළ වෙත් ඒ 7 අතුරෙන් මේ නම් අනුශයක් උපදී මේ නම් අනුශයක් නූපදී යයිද මේ නම් අනුශය ඇතැම් විට උපදී මේ නම් අනුශය ඇතැම් විට නූපදී යයිද නොබෙදිය යුතුයි. සෝතාපට්ටි සකදාගාමීන්ට එසේ නොබෙදිය යුතුයි. ඒ නිසා අට කතාවේ මේකේ ඇතැම් කියලා කියන්නේ ඇයි කියන එක තමයි මේ විස්තර කරන්නේ. ඇතැම් පුද්ගලයන්ට කියලා කියන එක විස්තර කරනවා. මෙන්න මෙතන මෙන්න මේ විදිහට කියන්නේ රූප භූමියේ පටිඝානුශය නොමැත. අසඤ්ඤ භූමියේ අනුශය 7ම නොමැත. ඒක හරිනේ නේද? රූප භූමියේ පටිඝානුශය නැහැ, අසඤ්ඤ භූමියේ අනුශය 7ම නැහැ. එසේ නැත්තේ නමුත් කස්සචි සත්ත අනුශය අනුසෙත්ති අනුවෙන් වදාර ඇත්තේ කවර හේින්ද යත් භූමි වශයෙන් නැත්තේ නමුත් ඒ පුද්ගලයන්ගේ සංතානයෙහි මාර්ගයෙන් ප්‍රහාණය නොකළ බැවින් වර්තමාන වශයෙන් පහළ නොවුවත් වර්තමානයේ නැති වුණාට අතීත අනාගතේ පහළ වෙනවයි කියන එක උඩ තමයි මේ ආකාරයට කියන්නේ. මේක තේරෙනවද? මේ තියෙන්නේ කාම ධාතුවෙන් ඇවිල්ලා රූප ධාතුවට කියන එක. මේක පැහැදිලිද? රත්නායක මහත්මයා හරි වෙනත් මහත්මයා ඔව් ඒක මිස් මේ එතනදී දැන් රූපේ භූමිය වුණොත් මේ తాවකාලිකව පටිඝානුසය නෑ. ඒ කියන්නේ මේ විස්කම්බන ප්‍රහාණයක් නේ තියෙන්නේ. නීවරණ යටපත් කළා නැත්. ඔව් ඒක තමයි. එතකොට ඇත්තටම මේ
සමුච්ඡේද ප්‍රහාණයක් වෙලා නැත්තම් අනුසය නැහැයි කියලා කියන්නේ නැහැ කියන එක වගේ තියෙන්නේ නේද? ඇතැම් කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේ වෙනත් භූමි වල ඉන්න අයට තියෙනවා රූප භූමියේ පටිඝානුසය తాවකාලිකව නෑ. ඒ වර්තමානයේ නෑ. මෙතන කියන වර්තමානයේ වශයෙන් පහළ නොවුව අතීතයේ තිබුණා අනාගතෙත් ඇති වෙයි. ඒ නිසා 7ක් කියලා දක්වලා තියෙනවායි කියලා. දැන් මේ කියන්නේ රූප භූමියේ ඉන්න පෘථග්ජනයෝ. ඔව් පෘථග්ජනයෝ. ඒතකොට මේ සමුච්ඡේද වශයෙන් කිසිවක් ප්‍රහාණය වෙලා නැහැ. නෑ. ඔව්. මේ ගංගාසිරිමාන්න මේ මම බැලුවා මේ ගයිඩ් through the අභිධම්ම පිටක කියලා පොතක් තියෙනවා ඥානතිලෝක මහතේර වාදයන් විසින් ලියන ලද මේක ඉංග්‍රීසි පොතක මේකේ තියෙනවා මේ අනුසය 7ම තියෙනවා මේ සුද්ධාවාස හැර අනිත් ලෝක සියල්ලෙම කියලා එක තියෙනවා. එතකොට පටිගය මේ රූප හා අරූප ලෝකවල නෑ කියලා තියෙනවා. according to Lady Sayadaw කියන ස්වාමින් වහන්සේ ඒ අනුව තමයි මේ කියන්නේ anger still exists there in a dormant state. ඒ කියන්නේ පටිගය මේ අක්‍රිය තත්ත්වයක තියෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. බොහොම පිං මහත්මිය මේක කියන්නේ ඒ වගේම එකක් නේද? දැන් මේ සයාඩෝ ඒක තමයි මම හිතුවේ. මේ ඒ වගේම අර අසඤ්ඤ සත්‍යයේ මේ අසඤ්ඤ සත්‍යයේ මේ මොනවත්ම මේ අනුසය නෑ කියන එකක් තියෙනවා. එතකොට මෙතන තව තියෙන එකක් තමයි මේ අර සුද්ධාවාස හැර අනිත් ඒවායේ තියෙනවයි කියන එක. ඔව් ඒ පුද්ගලයාත් අනුව දැන් සුද්ධාවාස හැර අනිත් ඒවායි තියෙන්නේ දැන් මේ භූමිය අනුව ඔබ තුමිය කියන එක හරියටම හරි. ඒ කියන්නේ මේ රූප භූමිය අරූප භූමිය අසඤ්ඤ ඒවායි නැති වුණාට ඒවා අතීත වර්තමානයේ නෑ අතීතේ අනාගතේ පහළ වෙන්න පුළුවන් පහළ වෙලා තියෙනවා. ඒකින්ද තියෙන හැටියට තමයි ගන්නේ කියන එක තමයි මේකෙත් කියන්නේ. මොකද ඒ කියන්නේ මාර්ගයකින් ප්‍රහාණය වුණ නැති නිසානේ. අන්න හරි. මාර්ගයෙන් ප්‍රහාණය නොකළ බැවින්. අනිත් එක තමයි මේ වාචනා මාර්ගය ලියලා තියෙන්නේ සිංහල වාචනා මාර්ගය ලියලා තින්නේ ඔය සයාඩෝ මම හිතන්නේ රහතන් වහන්සේ වෙන්නේ නැති. සහ මම හිතන්නේ අපේ ඥානින්ද සයාඩෝ හාමුදුරුවෝයි අපේ නාවිනේ ලොකු හාමුදුරුවෝ. එතකොට ඔබතුමිය රිෆර් කරපු පොතත් සයාඩෝ ස්වාමීන් වහන්සේගේ නම් මේ දෙකම නෑ ඒක ඥානතිලෝක හාමුදුරුවන්ගේ. ඒකේ කෝට් කරලා තියෙනවා මේ ලෙඩි සයාඩෝ කියන හාමුදුරුවෝ කිව්වා කියලා. හරි බොහොම පිං. එතකොට අපිට මේකේ තේරුම් ගන්න වෙන්නේ රූප භූමිය අරූප භූමිය අසඤ්ඤේ පටිගය නැති වුණාට ඒක මාර්ගයෙන් ප්‍රහාණය කළ නැති බැවින් අර ඔබතුමිය කිව්වාගේ අක්‍රිය තත්ත්වයෙන් තියෙනවා. කියනවා වර්තමානයේ පහළ නොවුවත් අතීතයේ හා අනාගතයේ පහළ වූද පහළ වන්නා වූද යන සෙයින් වදාරන ලදී. මම හිතන්නේ මේක පැහැදිලි නේද? ඔව් මං හිතන්නේ එහෙම ගම්මු නේද? ඔව්. රත්නායක මහත්මයා මෙතන හරි නේද මේ? ඔව් ඒක පැහැදිලි මිස්. එතකොට අපිට අර මේ මහත්මයා කිව්වා වගේ දැන් රූප භූමිය කියනකොට අපිට කෙලින්ම සුද්ධාවාසය අයින් කරලා ඉතිරි ටික තමයි එතකොට මෙතන මේ 7ම තියනවා කියලා ගන්න වෙන්නේ නේද? අන්න හරි. සුද්ධාවාසී කොහොමටත් නෑ. සුද්ධාවාසී තියෙන්නේ 3යි. ඒක අපිට මේ කොහේ හරි කිව්වා නේද? අර පිළිතුරේ තියෙනවනේ සුද්ධාවාසී 3යි තියෙන්නේ කියලා. ඉතින් අනාගාමී ඇතැම් පුද්ගලයෙකුට 3ක් අනුසය. දැන් මේ ඇතැම් කියලා කියන්නේ මේ අනාගාමී පුද්ගලයෝ ඇත්තටම ඉන්නේ කොතනද කියන එක උඩනේ. අනාගාමී පුද්ගලයෝ කාම ලෝකේ ඉන්නත් පුළුවන්, රූප අරූප දෙකේ ඉන්නත් පුළුවන්. ඒකින්ද තමයි කාම ලෝකේ ඉන්න අනාගාමී පුද්ගලයාට නම් මේ පල්ලෙහා 3ම තියෙනවා. ඒ වගේ සෝතාපන්න සකදාගාමී පුද්ගලයොත් එක එක ලෝකවල ඉන්න පුළුවන්. කාම ඉන්න පුළුවන්, රූප ඉන්න පුළුවන්, අරූප ඉන්න පුළුවන්. ඒතකොට රූපේ අරූපේ ඉන්න අනාගාමී පුද්ගලයන්ට තමයි අපි අර කිව්වේ අක්‍රීභාවයෙන් තියනවා කියලා. හැබැයි ඒගොල්ලන්ටත් තියෙනවා. මේ තව පොඩි දෙයක් මේ ගංගාසිරිමාන මේ කාම ධාතුවෙන් චුතව කාම ධාතුවට පැමිණෙන්නා වූ පුද්ගලයෝ කිව්වහම දැන් අපි හිතුවොත් කාම ධාතුවේදී අනාගාමී වෙච්ච කෙනෙක්
නැවත කාම ධාතුවට පැමිණෙන්නේ නෑනේ නේද? ඒ අය සුද්ධාවාසනේ උපදින්නේ. ඔයගොල්ලෝ පැමිණෙන්නේ නෑනේ. ඔව් එතකොට දැන් මෙතන තුන් අනුශය කෙනෙක් අනුශය වෙන්නේ දැන් අනුශය 3ක් තියෙන්නේ අනාගාමී කෙනෙක්ට විතරයි නේද? ඔව් මෙතන කියන්නේ අනුශය දැන් සෝවාන් කෙනෙක්ට සෝවාන් සකදාගාමි කෙනෙක්ට අනුශය 5ක් තියෙනවා. එතකොට අනුශය 3කට අඩු වෙන්නේ අනාගාමී අවස්ථාවේ විතරයි. දැන් එතකොට කාම ධාතුවෙන් චුතව කාම ධාතුවට පැමිණෙන්නා වූ අයට දැන් සප්ත අනුශය තේරෙනවා. පස් අනුශය තේරෙනවා. මේ තුන් අනුශය කාම ධාතුවෙන් චුත වෙලා දැන් අනාගාමී කෙනෙක් ආයිම කාම ධාතුවට එන්නේ නෑ නේද? මට අන්න එතන මේ සිල්මාන මහත්මිය මේ අපි කතා කරන්නේ කාම ධාතුවෙන් චුතව රූප ධාතුවට. ඔව් නෑ මං කිව්වේ කලින් එකේ තිබුණ එකත්. කලින් එක කියන්නේ මං හිතන්නේ අපි දෙකක් ඒ කියන්නේ ඡේදය එක නේද? ඔව් ඔව් ඒ මට නිකන් හිතුණා ඡේදය එකේ ඇත්තටම මේ මට මේ ඡේදයක හොයාගන්න බෑ මේ මට 583 නෑ මේ වාචනා මාර්ගය මෙන්න මෙතනනේ මෙතන තියෙන්නේ 5යි මේක මම දැක්කා මේ තියෙන්නේ වාචනා මාර්ගය 7යි 5යි විතරයි තියෙන්නේ 3 නෑ ඒක තමයි එතකොට පෙළේ තියෙනවා 3 ඔව් තියෙනවා පෙළ බලන්න පරිවර්තනෙත් තියෙනවා පෙළේ 3ක් තියෙනවා හැබැයි 3 තියෙන්න බෑ මොකද කාම භූමියෙන් චුතවල කාම භූමියට යන්නේ නෑ අනාගාමී නෑනේ අනාගාමී ඔව් මට ඒක හිතුණා ඒකයි කිව්වේ හැබැයි මෙහෙම කතාවක් අහලා නැද්ද සමහරලාට අදිෂ්ඨාන කළොත් පුළුවන් කියලා එහෙම එකක් තියෙනව නේද? ඒ කියන්නේ අදිෂ්ඨාන කළොත් අරූප භූමිය වලත් උපදින්න පුළුවන් හැබැයි කාම භූමිය ගැන මට හරියටම විශ්වාසයක් නැහැ අදිෂ්ඨාන කළොත් සුද්ධාවාසය හැර උපදින්න පුළුවන් කියනවා නේද? න ආගාමිනේ අනාගාමී කියන්නේ න ආගාමි නැවත පැමිණීමක් නැත කියන එක. කාම භූමියට පැමිණීමක් නැහැ කියන එක නේද? කියන මම හිතන්නේ මෙතන අර අනාගාමී අනුශය 3 සඳහන් නොවෙන්නේ මෙතන 11 කාමයෙන් චුත වී 11 කාමයේ පරිසන්දි කියලායි. අනාගාමී කෙනෙක් වහන්සේ කෙනෙක් එහෙම වෙන්නේ නැති නිසා මෙතන අනාගාමී අනුශය 3 දාලා නැත්තේ. මම හිතන්නේ. පෙළේ කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමුද ඒක? පෙළේ වෙනස් ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් මේ වාචනා මාර්ගයේ දක්වපු එකේ අනුශය 7යි අනුශය 5යි විතරයි තියෙන්නේ. පෙළේ 583 ඡේදයේ එකේ 7යි 5යි 3ක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ 3 තියෙන්නේ ඇයි කියන එක. තමයි මේ දෙක ගැලපෙන්නේ නැති විදියක් තියෙන්නේ. පාලි පැත්තේ තියෙනවා 3. එතකොට මෙතන මෙන්න මේ ආකාරයටත් මට මතක නැහැ හරියටම මම සඳහනක් කරගෙන තිනවා මේ විශේෂයෙන්ම සකදාගාමි පුද්ගලයන්ට කිසිවෙකුට කියලා තියෙන පෙළේ සකදාගාමි පුද්ගලයන්ට අනිත් අනුශය දෙක ඉතාමත්ම අඩුවෙන් තියෙන හින්දායි කියලා පෙළේ මේ තුන් අනුශයෝ කියලා දාලා තියෙන්නේ. මොකද සකදාගාමි පුද්ගලයන්ට භව එකයි කාම භූමිය උපදින්නේ. එතකොට ඒගොල්ලන්ගේ ඉතිරි අනුශය දෙක මෙතන තව දෙකක් නේ තියෙන්නේ. ඒ දෙක ඇති නැති ගානට තියෙන්නේ කියලා තමයි මෙතන පෙළේ තුන් අනුශය කෙනෙක් කියලා දාලා තියෙනවායි කියලා මම නෝට් එකක් දාගෙන තියෙනවා. මම දන්නේ ඇත්තටම කොහොමද. ඒකනම් හොඳ එක්ස්ප්ලනේෂන් එක මං හිතන්නේ. මම ඇත්තටම ඒක කිව්වේ නෑ මොකද අපි මේ අහන් ඉන්න ඔක්කොම ටික අපි මේක කන්ෆියුස් වෙයි කියලා. ඒක හරිනේ ඒගොල්ලන්ගේ කාමරාගයයි පටිගයයි තුනී වෙලානේ ගොඩක් තුනී වෙලානේ සෝවාන් ආරයන් වහන්සේට වඩා ඒකයි නේද? ඔව්. ඉතින් ඒක නිසා හැබැයි අනිත් පැත්තත් අපිට පොඩ්ඩක් හිතන්න පුළුවන්කමක් තියෙනවා මොකද දැන් කාම භූමියේදී අනාගාමී තත්ත්වයටපත් වෙනවනේ. ඒ කියන්නේ පත් වෙලා ජීවත් වෙනවනේ. එතකොට යම් කිසි විදිහකට අපි හොයලා බලන්න වෙනවා මේ අර විදිහ අනාගාමී කියලා කියන ස්වභාවීය වශයෙන්ම යාගේ කාමයට පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් පොඩ්ඩක් මට හිතෙනවා හොයලා බැලුවා නම් හොඳයි කියලා දැන් අදිෂ්ඨාන වශයෙන් එහෙම කරන්න පුළුවන්ද කියලා. එයාගේ එහෙම කාම භූමියකට එන්න කියලා එකක් නැහැ. නමුත් වෙනත් අදහසක් තිබුණොත් ඒ කියන්නේ
මම හිතන එකක් විතරයි කියන්නේ. කියන්නේ ධර්ම මාර්ගය අනිත් අයට උදව් කරන්න කියලා වගේ හැඟීමක් එක්ක එහෙම එකක් තියෙනවන්න කියලා කියන්න දන්නේ. ඒ ආගාමී කියන්නේ ආයිත් නැවත කාම භූමියට එන්නේ නැහැ කියලානේ. එන්නේ නැහැ ස්වභාවයක් එන්නේ හැටියට නැහැ. එන්නේ නැහැ. ස්වභාවයක් ඒක කාම භූමියේ ඉඳලා අනාගාමී වුණානේ. ඉතින් ඇත්තටම ඒ ආර්යයන් වහන්සේට තියෙන අනුශය 3යි. දැන් අතන සකුද්දාගාමී වහන්සේට අනුශය 5ක් කියවල දෙකක් ඉතා තුනී. ඒ කියන්නේ අනාගාමී වුණා නම් ඉතින් ඇත්තටම අනුශය 3යි තියෙන්නේ. කාමරාගේ පටිගේ පහන වෙලා. ප්‍රහාණය සමුච්ඡේද වශයෙන් අපි නිකන් හිතුවොත් බොහෝ දුරට ප්‍රහාණය වෙලා බොහෝම මොකද එක භවයයි කාම භූමියට එන්නේ. ඔව්. සකුද්දාගාමී. ඔව් අනාගාමී වහන්සේම කාම අනාගාමී වහන්සේ අපි දැනගෙන තියෙන ධර්මය අනුව අනාගාමීන් වහන්සේට තියෙන අනුශය 3යි. දැන් මෙතන ඇයි මේ තුනක් දැම්මේ මේ පෙළේ ඇයි තුනක් කියලා තියෙන්නේ කියන එක තමයි කාම භූමියෙන් චුතව කාම භූමියට එනවද අනාගාමීන් කියන එක තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. රත්නායක මහත්මයාගේ අදිෂ්ඨාන කරලා කෙනෙකුට එහෙම අනාගාමී වුණත් කාම භූමියේ උපදින්න පුළුවන්ද කියලා ඒක ධර්ම පුස්තකයක නම් මට නම් මේ උදාහරණයක් දෙන්න බෑ. එහෙමනම් ඒක අපි බලන්න ඕන. හැබැයි ඒකත් එක්කම තවත් එක්ස්ප්ලනේෂන් එකක් තමයි සකදාගාමී පුද්ගලයන් ගැනද මේ කියන්නේ පෙළේ අනුශය 3යි කියලා. හේතුව ඒගොල්ලන්ට පටිගය සහ කාමරාගය බොහෝ දුරට තුනී වෙලා තියෙන හින්දා. මෙතන කුමාරි දකින්න පෙළේයි වාචනා මාර්ගයේ මේ කාම භූමියෙන් චුතව කාම භූමියට එන එකේ මේ පොඩි මේ පටහැනි ස්වභාවයක් තියෙනවා. එකක 7යි 5යි 3යි කියනවා අනිත් එකේ 7යි 5යි කියන්නේ. අපි දෙකෙන් මොකක් හරියට ගන්නවද එහෙම නැත්නම් 7යි 5යි 3 පෙළ ගන්නව නම් අර විදිහේ එක්ස්ප්ලනේෂන් එකක් දෙනවද කියලා පොඩ්ඩක් විමසලා බලන්න ඕන. ඒක අපි යමු නේද අද? එතන එළියට යමු නේද ඉදිරියට? හොඳයි අපි එහෙම කරමු නැත්තම්. එතකොට මෙතන ඒක කිව්වා ඊට පස්සේ අපි යන්නේ රූප භූමියට. රූප භූමිය අපි කතා කරා අනාගතයේදී තියෙන්න පුළුවන් කියලා රූප අරූප අසඤ්ඤ. ඊළඟට අරූපේ ගත්තොත් අරූප භූමියෙන් චුතව කාම භූමි උපදින අයට නෑ සෝරි මෙතන වැරදුනා. අපි ඉන්නේ කාම ධාතු මූලය. මෙන්න මෙතන ඉන්නේ. කාම භූමි 7න් චුතව අරූප භූමි 4 උප්පත්තිය ලබන අයට. එතකොට ඒගොල්ලන්ට මේ ආකාරයට තමයි පොතේ තියෙන්නේ. කිසිවෙකුට 5 අනුශය කෙනෙක් අනුශය වෙත්, කිසිවෙකුට 3 අනුශය කෙනෙක් අනුශය වෙත්. ඒක අර උඩ එක විදියමයි, දෙවැනි එක විදියමයි. ඒකින්ද ඒකේ අවුලක් නෑ නේද? අපි මේ දැන් කතා කරන්නේ 583 ඡේද 3. කාම ධාතුවෙන් චුතව අරූප ධාතුවට පැමිණෙන කෙනෙකුට කිසිවෙකුට සප්ත අනුශය අනුශය වෙනවා, කිසිවෙකුට 5 අනුශය කෙනෙක් අනුශය වෙනවා. ඊට පස්සේ ඇත්තටම මේ එකින් එකට යන්න අපිට වෙලාවක් නැහැ. නමුත් මම හිතුවා වැදගත් කියලා තැනක් තියෙනවා. ඒක පොඩ්ඩක් පෙන්නමු. දැන් මේ තියෙන රූප ධාතු මූල මෙතන වැදගත් දෙයක් තියෙනවා මේ පොතේ මෙන්න මේ විදිහට තියෙන්නේ. රූප භූමියෙන් චුතවන් සුගති අහේතුක ත්‍රි හේතුක පුද්ගලයන්ට කාම භූමියේ ද්වි හේතුක ත්‍රි හේතුක ප්‍රසිද්ධාන්දි ලැබේ. මේවා කියව ගන්න. මේවා ඇත්තටම මෙන්න මෙතන ආර්ය පුද්ගලයෝ වනාහි රූප භූමියෙන් චුතව කාම භූමියේ ප්‍රතිසන්දි නොගනිති. දැන් මෙතන රූප භූමියෙන් චුතවන සුගති අහේතුක ත්‍රි හේතුක පුද්ගලයන්ට කාම භූමියේ ද්වි හේතුක ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබෙත්. මේ කියන්නේ සුගති අහේතුක කියන්නේ අසඤ්ඤේ. අනිත් අය ඔක්කොම ත්‍රි හේතුකයි. ඒතකොට ඒගොල්ලන්ට ඒ ආකාරයටම ද්වි හේතුක ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබෙනවා කාම භූමියට එනකොට රූප භූමියෙන්. හැබැයි මෙතන කියන්නේ මේකේ තියෙන හැටියට අනුශය 7ක් අනුශය වෙනවයි කියනවා නම් අපි දන්නවා ආර්ය පුද්ගලයෝ රූප භූමියෙන් චුත වෙලා කාම භූමියට එන්නේ නැහැ. මේක තමයි වැදගත් දේ. මේක පැහැදිලිද රත්නායක මහත්මයා? ඔව් මිස් ඒක පැහැදිලි. හරි. ඒ කියන්නේ රූප භූමියෙන්
චුත වෙලා ආර්ය පුද්ගලයෝ ආයි කාම භූමියේ ප්‍රතිසන්දි ගන්නෙ නැහැ. එතනින්ම නිවන් අවබෝධ කරගන්නවා. රහත් වෙනවයි කියන එක තමයි මේකේ කියන්නේ. රූප. ඒ විදිහම තමයි අරූපයි. අපි පෙළට පොඩ්ඩක් යමු. පෙළේ 585 11 පොඩ්ඩක් බලන්න. මෙන්න මේක. රූප භූමියෙන් චුතව කාමදූරි පැමිණෙන්නට සප්ත අනුසයම අනුසය වෙත්. 7යි එන්නේ. ඒ කියන්නේ පෘථග්ජනයෝ පමණයි එන්නේ. මේ වගේ ස්ථාන තියෙනවා. මේක 11. මම ඒක දැන් පෙන්නන්න ගියොත් කාලයන් නිසා මම කියන්නම්. ඊට පස්සේ 587 20 තියෙනවා. අරූපයෙන් චුතව කාම භූමියට පැමිණෙන අයටත් සප්ත අනුසය විතරයි අනුසය වෙන්නේ. අරූපේනුත් පෘථග්ජනයෝ විතරයි එන්නේ. ඉතින් ඒ නිසා ඒවා ඒ විදිහට අපිට දකින්න වෙනවා. අනිත් ඔක්කොටම මේක හැමතැනම තියෙන්නේ කිසිවෙකුට සප්තානුෂයෝ, කිසිවෙකුට පස්සනුෂයෝ, කිසිවෙකුට තුන්නානුෂයෝ කියලා. මේ වෙන්නේ නැති තැන් තමයි මේ ආකාරය. මේ රූප ධාතුවෙන් චුතව රූප ධාතුවට නොපැමිණෙන්නේ උට. සෝරි ඒක නම් වෙනස් අනිත් පැත්තට තියෙන එක. එතකොට මේ විදිහට අපිට මට පෙන්වන්න ඕනේ තිබුණේ මේ ටික අපිට කාලේ ගත වෙන හින්දා අපි දැන් විනීත මහත්මියට බාර දෙමු. ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් අර ගංගා සිරිමාන්න මහත්මිය යම් දෙයක් ඇහුවා නේද ගිය සැරේ? ගංගා මහත්මිය ඉන්නවද? ගංගා මහත්මිය ඉන්නවා මේ මාර අර මේ ක්වෙස්චන් එකක් පේපර් එකක තිබුණ අනුසයමක පහින වාරේ පටිලෝම ඕකාසාංග විස්තර කරන්න කියන ඒක ක්වෙස්චන් එකක් තිබුණානේ. ඒක තමයි මම ඇහැව්වේ. පහින වාරේ නේද? ඔව් පහින වාරේ පටිලෝම ඕකාස අංග. ඔව් මේක තමයි දක්වලා තියෙන්නේ. දැන් මෙතන අංග ප්‍රශ්නේ පැහැදිලි නෑ. ඉතර අංග විස්තර කරන්න කිව්වම අපිට අනුසය වාරයේ අනුසය යමකේ අනුසය වාරයේ අනුසය නෙමෙයි පහින වාරේ. නෑ ඒ විදියමනේ ප්‍රහීන වාරය. අනුසය යමකේ අනුසය වාරය වගේම තමයි පහින වාරයක්. ඔව් ඒක දැන් මෙතන බැලුවහම මේ තියෙන්නේ 100 මේ පිටුව 530න් තමයි පටන් ගන්නෙ. 529න් තමයි පටන් ගන්නෙ. ඔව් මේ මම පෙන්නලා තියෙන්නේ ඒක තමයි. ඔව් නෑ මට පේන්නේ නෑ මොකුත් ඒකයි. මට පෙනුනේම නෑ අද මොකුත්. මම මේ පොත දිග අරගෙන කියන්නේ. මෙහෙමයි මේ ගංගා මහත්මිය දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙනකොට අපෙන් හරියටම ප්‍රශ්نين අහන්නේ මොකද්ද කියලා අපි අඳුනගමුද? ඔව් ඒක තමයි මම බැලුවේ. දැන් පටිලෝම පුද්ගල තියෙනවානේ. පටිලෝම පුද්ගල ඉවරනකොට පටිලෝම ඕකාස තියෙනවානේ. ඉතින් පටිලෝම ඕකාස එකේ අංග තමයි මේ අහන්නේ නේද? මට නම් හිතෙන්නේ අර අනුශය වාරයේ බෙදී ගිය ආකාරයට ප්‍රහාණ වාරයේ බෙදලා පෙන්නලා යමක ගාන කීයද ඒකේ අංග මොනවද කියලා මේ ඔබතුමිය කියන 529 ප්‍රශ්නයක් විතර කියන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය කියන්න අපිට මේ එකක් තමයි මතක නැහැ. අනිත් එක තමයි කාලය. ඒක තමයි මම බැලුවේ මේ වගේ ප්‍රශ්නයක් ආවහම පැය භාගයකින් මොකක්ද අපි කරන්නේ කියලා මට හිතුනේ. මෙතන ප්‍රශ්නේ මම යමුනා හිරවාගේ මම කියන්න දෙයකට උත්තරේ. අනේ කියන්න. මෙහෙමයි. ඒකෙදි දැන් අපි පහින වාරේ අනුලෝම පටිලෝම කියලා බෙදෙනවා. පටිලෝමය පුද්ගල ඕකාස පුද්ගල ඕකාස. එතකොට අනුලෝමයේ තියෙන ඕකාසයේ තියෙන 36 ඒකමූලික 21යි ද්විමූල 5යි ත්‍රිමූල 4යි චතුමූල 3යි පංචමූල 1යි ඡමූල 1යි ඔක්කොම අනුලෝම යමක 36යි. ඒ 36 අපි පටිලෝමේදී විග්‍රහ කරන්න කියලා තමයි කියන්නේ. එතකොට මේකෙදි කියන්නේ යත්ත කාමාරාගානුසයෝ පහීනෝ තත්ත පටිගානාසයෝ පහීනෝති න වත්තබ්බා පහීනෝතිවා අපහීනෝතිවා. ඒ කියන්නේ යම් තැනක කාමරාගානුසය ප්‍රහීන වී නම් එහි පටිඝානුසය ප්‍රහීන වී දෙයත් ප්‍රහීන හෝ අප්‍රහීන හෝ යයි නොකිව යුතුයි. එහෙම කියලා තියෙන්නේ ඇයි? දැන් අනුසය වාරයේදී වගේම කෙලින්ම නෝ කියලා කියන්න බෑ. න වත්තබ්බා කියලා කියන්නේ කවර හේන්දයක් උපදින ස්ථානයේ අසාධාරණ බැවි. එසේ පිළිතුරු දෙන ලදී.
කාමරාගානුසය උපදින තැන එක ස්ථානයක්, පටිඝානුසය උපදින තැන තවත් ස්ථානයක්. එතකොට මාර්ගයේ වඩන පුද්ගලයේ කාම ධාතු සුඛ වේදනා උපේක්ඛා වේදනා නම් ඕකාසෙහි කාමරාගානුසය ලැබෙනවා. එතනදීම පටිඝානුසය ලැබෙනවද කියන එකයි ඒක අහන්නේ. ඒක කෙනෙක්ට කියන්න බෑ කියලා කියන්නේ. ඒ කියන්නේ කාමරාගානුසය ප්‍රහාණය කරන තැනදීම පටිඝානුසය ප්‍රහාණය වීමක් වෙන්නේ. ඒක නිසා ඒ හැම ප්‍රශ්නික උත්තරේ දීලා තියෙන්නේ න වත්තබ්බා. ඒක ප්‍රහීන වූයේ යයිද ප්‍රහීන නොවූයේ යයිද කියා නොකිය යුතුයි. සමාවෙන්න මේ යාමුනා මහත්මිය ඔබතුමිය කියවන වචනා මාර්ගයේද? ඔව්. පිටුවක් කිව්වනම් අපිට හොඳයි. එහෙමනම් පිටුව නැහැ. මම මේක ලියලා තියෙනවා අට කතාවයි වාචනා මාර්ගයයි කියලා විතරයි. ඒකේ උපමාවක් දීලා තියෙනවා. ඒ උපමාව නම් තියෙන්නේ මට මතක විදිහට 36 47 පිටුවේ. යමුනා මහත්මිය ඔයා කියන්නේ අනුලෝමනේ. මේකේ අහන්නේ පටිලෝම ඕකාස. ඔව් අනුලෝමේ තියෙන ටික අපි පටිලෝමේදී විස්තර කරන්න කියලානේ කියන්නේ. නෑ අනුලෝමේ තියෙන එක නෙමෙයිනේ පටිලෝම එක වෙනමනේ. පටිලෝම ඕකාස ආංග පටන් ගන්නෙ මේ පෙළේ 528න් පුද්ගල ඉවරයි. ඔව් අනුලෝම යමක 36 අපි පටිලෝම 36 කියලා කියන්නේ ඒකේ උත්තරේ. එහෙම නේද ප්‍රියන්ති? ඔව් නෑනේ අනුලෝම වෙනයි පටිලෝම වෙනයි. පටිලෝම වෙනයි. ඔව් වෙනයි. පටිලෝම ඕකාස පටන් ගන්නෙ 528 පිටුවෙන් මේ පෙළ පොතේ. ස්ථානේ නම් දැන් කියන්න බෑ. මොකද මම ඒක උත්තරේ ලියලා තියෙන විදිහට ඒක කියන්නේ මෙහෙමයි. දැන් ගම් දෙකක් අතර එකක අඹ ගහක් තියෙනවා. අනිත් ගමේ කොස් ගහක් තියෙනවා. එතකොට ඒ ගමේ අඹ ගහක් නැහැ. එතකොට ගම් දෙකේ වෙන වෙනම අඹ ගහයි කොස් ගහයි ඉවත් කරලා නිමවා යම් කෙනෙක් එක් ගමක අඹ ගස ඉවත් කළේ නම් ඔහු එක්ම කොස් ගස ඉවත් කළේ දැයි ප්‍රශ්න කළ කල්ලි ඒ ගමේ කොස් ගසක් නොතිබුණ බැවින් ඉවත් කළේ යයිද ඉවත් නොකළේ යයිද නොකියන්නක් මෙන්. ඒ නිසා නෝ කියලා ප්‍රතිවේද කරන්න බෑ. න වත්තබ්බායයි කියන ලදී. ඒ කියන්නේ උපදින ස්ථානයේම ප්‍රහීන කරා කියලා කිසි කෙනෙක්ට කියන්න බෑ. එයා දැන් සෝවාන් නම් එයා ඊට ඉස්සෙල්ලා නෑ සකුද්දාගාමි කෙනෙක් නම් එයා ඊට ඉස්සෙල්ලා භවයේදී කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ විදිහට ඒකේ අහලා තියෙනවා යම් තැනක කාමරාග අනුසය අප්‍රහීන වුණා නම් එහි පටිඝානුසය අප්‍රහීන වීදියත්. ප්‍රහීන හෝ අප්‍රහීනෝ යයි නොකිය යුතුයි. ඔව්. ඒ කියන්නේ කාමරාගානුසය උපදින ස්ථානයේදීම පටිඝානුසය නොලැබේ. පටිඝානුසය උපදින ස්ථානයේම කාමරාගානුසය නුපදී. ඒ උපදින ස්ථානය සාධාරණද අසාධාරණද කියලා කියන්න බෑ. ඒ කියන්නේ දැන් කොස් ගහ තියෙන ස්ථානෙම අඹ ගහක් තිබ්බේ නෑ කියන්නේ එකම ස්ථානයේදී ඒක උපදින්නත් බෑ, නිරුද්ධ වෙන්නත් බෑ කියන එක තමයි ඒක කියන්නේ. දැන් මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් බලන්න මේ යමුනා මහත්මිය කියපු උපමාව පිටුව 47 වාචනා මාර්ගයේ තියෙනවා. මෙන්න මේ විදිහට තියෙන්නේ. ගම් දෙකක් අතරින් එකක අඹ ගසක් මේ ඒ මහත්මිය කියපු එක. මේක රෙෆරන්ස් එක බලන්න. මෙන්න මේ වාචනා මාර්ගයේ පිටුව 47. පේනවද? ඔව් පේනවා මිස්. හරි. එතකොට මේක පැහැදිලි කිරීම කොහොමද කරන්න පුළුවන්? මම හිතන්නේ මේක ඒ කියන්නේ රූප ලෝකේ ඉන්නකොට අඹ ගහ තියෙන කොස් ගහ නැහැ. යටපත් වෙලා වෙන්න ඕන. මිස් එහෙමද නැත්නම් කලින් පාර අපි සඳහන් කරා නේද ස්ථානය කියලා හඳුන්වන්නෙම වේදනාව කියලා. එහෙමනම් වේදනාවක් වෙන්න. එතකොට සෝමනස්ස වේදනාව වෙනකොට දෝමනස්සය තියෙන්න බෑ. දෝමනස්සයයි උපේක්ෂාවයි තියෙන තැන දෝමනස්සය තියෙන්න බෑ. රාගානුසේනවා. පටිඝානුසේනවා. ඒක තමයි උතර කියන්නේ. ස්ථානේ කියන්නේ වේදනා තුන. වේදනා තුනෙන් දෙකකට එනවා කාමරාගානුසය,
දෝමනස්සයට එනවා පටිඝානුසය. ඒක තමයි මේ ස්ථානය කියලා කියන්නේ. මෙතන ඒ විදිහට කියනවා ඇත්තේ දැන් කාමරාග අනුශය තියෙනකොට අපි වේදනා සෝමනස්ස වේදනා ටිකයි උපේක්ෂා වේදනායි අපි කතා කරානේ. එතකොට ඒ කියන වෙලාවෙම අපිට මේ පටිඝානුසය එන්න විදියක් නැහැ. මොකද ඒක දෝමනස්ස වේදනා තුනක්. ඒක වෙන්න ඕන මෙතන කියන්නේ. ඔව් මෙහෙම කියන අට කතාවේ ඒකට කාමරාගානුසේ උපන් තැන අන්තැනකය. පටිඝානුසය අන්තැනකය. අභාවිත මාර්ගයේද යම් තැන අනුසය උපදී එහිම භාවිතා මාර්ගයේ එහි ප්‍රහීන වේ නම්මේ. එහි යම් හේකින් කාමරාගානුසය ස්ථානයේ පටිඝානුසය නොඋපදී පටිඝානුසය ස්ථානයේම කාමරාගානුසය නූපදී. එහින් එය ප්‍රහීන හෝ අප්‍රහීන හෝ යයි නොකිව යුතුය. එය තමාගේ උපන් ස්ථානයේ කාමරාගානුසය ප්‍රහීන වේ. එහි අප්‍රහීන බැවින් එහි ප්‍රහීන යයි නොකිව යුතුය. කාමරාග උපන් ස්ථානයේ යම් තැනකද එහි සිටි බැවින් එහි අප්‍රහීන යයි නොකිව යුතුය. ඒ කියන්නේ එකම ස්ථානයක උපදින්න බෑ. ඒක හරියකට කියන්න බෑ කියන එක වගේ එතන කියන්නේ. ඒ කියන්නේ තැන් දෙකක ඒක උපදින්න පුළුවන්. වෙන භවයක වෙන්නත් පුළුවන්. ඉස්සරහා භවයක වෙන්නත් පුළුවන්. අතීත හරි අනාගත හරි වෙන්න පුළුවන් කියලා කියන එහෙමයි මම හිතන්නේ. එතන භව ගැනද කියන්නේ වේදනා ගැනද කියන්නේ කියන එක වේදනා. එතන වේදනා. නමුත් මෙතනදී ඔක්කොම අරන් තියෙන ඵල සෝවාන් ඵල, සකු르දාගාමි ඵල, අනාගාමි ඵල, අරහත් ඵල කියලා තැනක ඵලස්ත පුද්ගලයන් 4 දෙනා අනුසයන් ප්‍රහීන කරන ආකාරය තමයි මේ ප්‍රශ්නෙට කියලා තියෙන්නේ. උද්දම් භාගිය, ඕරම් භාගිය සංයෝජන ප්‍රහාණය කරන්නේ කොහොමද කියන එක තමයි මේ ප්‍රශ්නේ උත්තරේ. ඊළඟ සර්ණයි මෙතන මේ ඕකාස ස්වභාවය ගන්න මුලදිම කිව්වා කාමරාග උපදින්නේ සෝමනස්සේ සහ උපේක්ෂා වේදනාවේ. ඒක තමයි ස්ථාන වශයෙන් කිව්වේ. එතකොට පටිඝානුසය උපදින්නේ දෝමනස්ස වේදනාවේ. ඒකට අර සෝමනස්ස වේදනාවයි උපේක්ෂා වේදනාව ස්ථානයේ කාමරාගයේ උපදින්න පුළුවන්. අනික දෝමනස්ස වේදනාවේ පටිඝානුසය උපදිනවා. මේ දෙක එකිනෙකට උපදින්නේ නැති කියන බව තමයි මේ කොස් ගහයි අඹ ගහයි අරගෙන කියලා තියෙන්නේ. භව සංඛ්‍යාතව නෙවෙයි. භවයක උනත් මේක සිද්ධ වෙන්න පුළුවන්. මේ භව සංඛ්‍යාතයට වඩා ස්ථානයේ වශයෙන් ගන්නේ වේදනා ස්ථානයේ තමයි අරන් තියෙන්නේ. බොම්පින් එතකොට අපි මේ ගංගා මහත්මියට යම් මේ පිළිතුරක් ලැබුණාද? ඔව් මං හිතන්නේ එහෙම ගත්තොත් තමයි ඒක කියන්න පුළුවන්. මං හිතන්නේ විද්‍යාරත්න සර් කිව්ව විදිහට ගත්තොත් තමයි ඒක මේ විස්තර කරන්න පුළුවන්. හොඳයි. අපි එහෙමනම් මේ කාල වේලා ඉක්ම ගිහිල්ලා ඉඳලා අපි විනීත මහත්මියට මේ ගෞරවයෙන් ආරාධනා කරමු චිත්ත යමකට යන්න කියලා. අපිට ඇත්තටම වෙලාවක් නැහැ. නැත්නම් ඇත්තට මේක හුඟක් විස්තර කර යුතු තැනක්. නමුත් අපිට මේ අවස්ථාවේදී අපි මෙතනදී චිත්ත යමකට යමු. බොහොම පිං. විනීතා මහත්මිය තෙරුවන් සරණයි ඔබතුමියට. හොඳයි ඔබතුමිය පටන් ගන්න. හරි. බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයට මාගේ ජීවිතය පූජා කරමි පූජාම වේවා. බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයට මාගේ කය වචන සිත යන තිතොරින් මා දැන හෝ නොදැන යම් වරදක් පමාවක් සිදු වී ඇතනම් මේ සියලු වරදට මට සමාව ලැබේවා. පළමුවත් දෙවනුවත් මට සමාව ලැබේවා. සාදු. තෙරුවන් සරණයි. කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් එකතු වෙන සියලුම දෙනාට තෙරුවන් සරණයි. අද අපිට කතා කරන්න තියෙන්නේ චිත්ත යමකය. දැන් මේ වෙනකොට අනුසය යමකය 7 වෙනි යමකය අපේ විද්‍යාරත්න මැතිණිය ගිය සතියේත් අද කාල වේලාව බොහෝ සෙයින් වැය කරමින් තමන්ගේ ධර්මඥානය සියලු දෙනාටම බෙදා දුන්නා. මේ යමක කතාවේදී 8 වෙනි යමකේවත් වෙන තමයි චිත්ත යමකය දේශනා කරලා තියෙන්නේ. එතකොට චිත්ත යමකය විස්තර කරනවා සංඥාපනේ මූල යමකේ ඒ දසු කුසලාදී ධර්මයන් ලැබෙනසේ එක දේශයකින් ගෙන චිත්ත වශයෙන් සංග්‍රහ කරන ලද්දේ චිත්ත යමකයයි. එතකොට චිත්ත යමකය ප්‍රියන්ති මිස්සර මන් චිත්ත යමකය අංක 1 කොලේ අංක 1 පිටුව චිත්ත යමකය කියලා එවල තියෙනවා.
අපි මට නම් හැබැයි එකක්වත් පේන්නේ නැහැ. ඔබතුමිය දාලා ඉවරලා මට කියන්න තියෙනවා කියලා. ඔබතුමිය අපිට එවපු පළවෙනි කොලේ දාලා තියෙනවා. ඒක පේනවා නේද? මට මුකුත් පේන්නේ නැහැ. අනිත් අයට පේනවා නේද? පේනවා මිස්. ඔව්. හොඳයි. ඔව්. විස්තර කරන්න මම. පළවෙනි කොටස චිත්ත යමකය. චිත්ත යමකය මේක සංඥාපනේ තියෙනවා මාත්‍රිකා තැබීම, තැබූ මාත්‍රිකා විසදීම. කියන්නේ එක කියන්නේ උද්දේශයයි නිर्देशයයි දෙක. ඉතින් පළමුවෙන්ම දේශනා කරලා තියෙන්නේ චිත්ත යමකේ උද්දේශය හා නිर्देशය. ඒ උද්දේශය කොටස් දෙකකට තුනකට බෙදලා තියෙනවා. ඒ ටික මම වචන මාර්ගයෙන් ගත්තේ සුද්ධ චිත්ත සාමාන්‍ය තමයි 1 2 සුත්‍රාන්ත චිත්ත මිශ්‍රක විශේෂ 3 අභිධර්ම චිත්ත මිශ්‍රක විශේෂ කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ උද්දේශය තමයි මේ කොටස් තුනකට බෙදලා තියෙන්නේ. එතකොට සුද්ධ චිත්ත සාමාන්‍ය කියන එක නැවත කොටස් තුනකට සුද්ධික මහා වාර තුනකට බෙදලා තියෙනවා. පුජ්‍යල වාර, ධම්ම වාර, පුජ්‍යල ධම්ම වාර කියලා. පේනව නේද කාටත්? පේනවා මහත්මිය. ඔව්. එතකොට ඊළඟට පුජ්‍යල වාරය අපි බෙදනවා බෙදලා තියෙනවා. පුජ්‍යල වාරය අන්තර්වාර 14කට. පළවෙනි එක තමයි උපාද නිරෝධ කාල සම්බේධ වාරය. 2 උපාදෝපන්න වාරය. 3 නිරෝධෝත්පන්න වාරය. 4 උපාද වාරය. 5 නිරෝධ වාරය. 6 උපාද නිරෝධ වාරය. 7 උපජ්ජමානන නිරෝධ වාරය. 8 උපජ්ජමානුප්පන්න වාරය. 9 නිරුද්ධමානුප්පන්න වාරය. 10 උපන්නුපාද වාරය. 11 අතීතානාගත වාරය. 12 උපන්නුප්පජ්ජමාන වාරය. 13 නිරුද්ධ නිරුද්ධමාන වාරය. 14 අන්තකාල අර්ථකන්ත කාල වාරය. එතකොට වාර 14කට බෙදලා තියෙනවා. මොකද්ද මේ පුජ්‍යල වාරය? පුජ්‍යල වාරය. එතකොට මේ පළවෙනියෙන්ම ඒ වාර 14න් උපාද නිරෝධ කාල සම්බේධ වාරය තමයි බෙදලා තියෙන්නේ. ඒ උපාද නිරෝධ කාල සම්බේධ වාරය කියන්නේ උපාදයක් භංගයක්. ඒ වගේම වර්තමාන කාලය හා අනාගත කාලයත් මිශ්‍ර කරලා උපාද නිරෝධ කාල සම්බේධ වශයෙන් කරපු දේශනාවට තමයි උපාද නිරෝධ කාල සම්බේධ වාරය කියලා මෙතන නම දීලා තියෙන්නේ. ඊළඟට ඒ උපාද නිරෝධ කාල සම්බේධ වාරය අනුලෝම ප්‍රත්‍යනීක කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. අනුලෝම ප්‍රත්‍යනීක. මේකෙන් අනුලෝමය තමයි පළමුවෙන් දේශනා කරලා තියෙන්නේ. ඒ අනුලෝමයත් අනුලෝම පුච්චා පටිලෝම පුච්චා කියලා නැවත කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ අනුලෝම පුච්චාවත් සන්නිට්ඨාන සංසය. පටිලෝම පුච්චාවත් සන්නිට්ඨාන සංසය කියලා කොටස් දෙකකට සන්නිට්ඨාන සංසය අනුලෝම පුච්චාව පටිලෝම පුච්චාව සන්නිට්ඨාන සංසය කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. එතකොට අපි දැන් පෙළ පොතට ගියොත් පෙළ පොතේ 600 වෙනි පිටුවේ චිත්ත යමකේ උද්දේශ වාරයේ පුජ්‍යල වාරය. ඒක පැහැදිලි කරලා තියෙනවා පළවෙනි ඡේදය. දැන් 600 වෙනි පිටේ 600 වෙනි පිටේ පළවෙනි ඡේදය. 600 වෙනි පිටේ පළවෙනි ඡේදය. හැබැයි මගේ ඔය පින්තූරේ තියෙනවා ඒක ටික ලියලා නම්. හරි මම පෙළ පොත පෙන්නුවා. ඒක පේනවා මහත්. සන්නිට්ඨානය. එතකොට සන්නිට්ඨානය කියනවා යස්ස චිත්තං uppajjati na niruddhati. ඒක තමයි සන්නිට්ඨානය. යස්ස චිත්තං uppajjati na niruddhati. ඒ පළවෙනි ඡේදයේ ඊළඟට දේශනා කරනවා සංසය තස්ස චිත්තං නිරුද්ධිස්සති න uppajjissati. තේරෙනව ඇති නේද? දැන් පළවෙනි ඡේදයෙන්ම පළවෙනි කොටසෙන් කියනවා යස්ස චිත්තං uppajjati න නිරුද්ධති. යමෙක්කට සිත උපදී නම් නිරුද්ධ නොවේ නම් ඒ සන්නිට්ඨානය. සංසයේ කියනවා තස්ස චිත්තං නිරුද්ධිස්සති න uppajjissati. ඔහුට සිත නිරුද්ධ වන්නේය
නෝපදින්නේද කියලා තමයි අහන්නේ. එතනින් ඒ සන්නිට්ඨානයයි සංසයයි දෙක එකතු වුණාම තමයි අනුලෝම පුච්චාව හැදෙන්නේ. ඊට පස්සේ පටිලෝම පුච්චාවට යනවා. පටිලෝම පුච්චාවේ අංක 1 ඡේදයේ දෙවැනි කොටස පටිලෝම පුච්චාවත් දෙකට බෙදලා තියෙනවා. ඒකේ දෙවැනි කොටස සන්නිට්ඨානය යස්ස වාපන චිත්තං නිරුජ්ජිස්සති න උපජ්ජති. ඒ දෙවැනි කොටස පටිලෝම පුච්චාවේ උපජ්ජිස්සති යස්ස වාපන චිත්තං නිරුජ්ජිස්සති න උපජ්ජිස්සති. ඒ වාක්‍යෙම ඊළඟට සංසය කොටස දැක්වෙනවා තස්ස චිත්තං උපජ්ජති න නිරුජ්ජති. ඒ කියන්නේ යමෙක්ට සිත නිරුද්ධ වන්නේ නම් නොඋපදින්නේ නම් උපදින්නේ නැත්නම් ඔහුට සිත උපදී නිරුද්ධ වේද කියලා අහනවා ඒ ප්‍රශ්නේ. එතකොට පටිලෝම පුච්චාව අනුලෝම පුච්චාව අපි එතන සඳහන් කළා. මෙතන පටිලෝම පුච්චාව සඳහන් කළා. එතකොට අනුලෝම පුච්චාවේ සන්නිට්ඨාන සංසය එකතු වුණාම මං කිව්වා අනුලෝම පුච්චාව කියලා. පටිලෝම පුච්චාවේ සන්නිට්ඨාන සංසය දෙක එකතු වුණාම පටිලෝම පුච්චාව. දැන් මේ අනුලෝම පුච්චාවයි පටිලෝම පුච්චාවයි එකතු වුණාම ඔන්න එක යමකයක් හැදෙනවා. උපාද නිරෝධ කාල සම්බේධ වාරයේ අනුලෝමයේ එක යමකයක් තමයි එතන හැදෙන්නේ. ඒක අර මගේ ෂෙඩියුල් එකේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි එතනින් යනවා ප්‍රත්‍යනීකයට. ප්‍රත්‍යනීකය කිව්වේ උපාද නිරෝධ කාල සම්බේධ වාරයේ මම කිව්වා අනුලෝම ප්‍රත්‍යනීක කියලා දෙකට බෙදලා තියෙනවා කියලා. අපි පළවෙනි ඡේදයේ සම්පූර්ණයෙන්ම සඳහන් කළේ අනුලෝම පුච්චාව. දැන් ඊළඟට දෙවෙනි ඡේදයේ ප්‍රත්‍යනීක. ප්‍රත්‍යනීකයත් අර වගේම අනුලෝම පුච්චා පටිලෝම පුච්චා කියලා දෙකට බෙදනවා. එතකොට අනුලෝම පුච්චාව සන්නිට්ඨාන සංසය කියලා කොටස් දෙකයි. ඒ කොටස් දෙකෙන් සන්නිට්ඨානය දේශනා කරනවා යස්ස චිත්තන්න උපජ්ජති නිරුජ්ජති. ඒ සන්නිට්ඨානය. එතකොට සංසය ඒ වාක්‍යෙම ඊළඟට තියෙනවා තස්ස චිත්තං න නිරුජ්ජිස්සති උපජ්ජිස්සති. එතන කියනවා යමෙකුට සිත නූපදී නම් නිරුද්ධ වේ නම් ඔහුට සිත නිරුද්ධ නොවන්නේය උපදින්නේද කියලා අහන ප්‍රශ්නේ. එතකොට දැන් මේ අනුලෝම පුච්චාවයි පටිලෝම පුච්චාවයි දෙක එකතු වුණාම හැදෙනවා තවත් එක යමකයක්. ඒකට අපි කියනවා උපාද නිරෝධ කාල සම්බේධ වාරේ ප්‍රත්‍යනීකයේ එක් යමකයක්. එතකොට මෙතන උපාද නිරෝධ කාල සම්බේධ වාරයේ අනුලෝමයේ එක යමකයක් ප්‍රත්‍යනීකයේ එක යමකයක් වශයෙන් යමක දෙකක් මෙතන හැදිලා තියෙනවා. එතකොට මේ යමක දෙක අනිත්වාර කොටම ඒ විදිහටම විග්‍රහ කරන්න ඕනේ අනිත්වාර. එතකොට මේ කතා කළේ චිත්ත යමකය. එතකොට අපි මේ පෙළ පොතට ආවොත් මෙන්න ඊළඟට මේ පොතේ දිගටම අර වාර 14 තමයි විස්තර කරලා තියෙන්නේ. 3 වෙනි ඡේදය, 4 වෙනි ඡේදය, උපාද උප්පන්න වාරය, 5 නිරෝධ උප්පන්න වාරය, 7 8 9 10 11 12. එතන උපාද වාරය ඡේද 1 2 3 4 5 6කින් විස්තර වෙනවා. ඊළඟට 13 14 15 16 17 18 යනවා ඡේද වලින් නිරෝධ වාරය. 19 20 21 22 23 24 උපාද නිරෝධ වාරය. ඊළඟට 25 26 උපජ්ජමාන නිරෝධ වාරය. උපජ්ජමානුප්පන්න වාරය එනවා 27 28. නිරුජ්ජමානුප්පන්න වාරය එනවා 29 30 31 32 33 34 උප්පන් පාද වාරය. 35 36 අතීතානාගත වාරය. 37 38 උප්පන් උපජ්ජමාන වාරය. 39 40 නිරුජ්ජමාන වාරය. 41 42 අතික්කන්ත කාල වාරය. දැන් 14
17 කියලා තියෙනවා. ඊට පස්සේ මම 4 වෙනි එකේදී ඒ ටික වෙනම විස්තර කරලා තිනවා. ඒක අපි පස්සේ අවසානයේදී ෂෙඩියුල් එක බලමු. දැන් දෙවැනි එකට ගියොත් දෙවැනි පින්තූරේ සුත්‍රාන්ත චිත්ත මිශ්‍රක විශේෂ. සුත්‍රාන්ත චිත්ත මිශ්‍රක විශේෂ කියලා වෙනම දාලාද තියෙන්නේ මිස්? ඉන්න මම මේ දානවා. මේක නෙමෙයි. කොහෙද තියෙන්නේ? හරි මහත්මිය. හරි. දැන් එතනදී සූත්‍රාන්ත චිත්ත මිශ්‍රක විශේෂයත් අර විදිහටම අපි කොටස් වලට බෙදලා තියෙනවා. එතෙන්දී ක්‍රමය වෙනස් 16කට. අපි දන්නවා චිත්තසිත 16 ආකාරයට මහා සතිපට්ඨාන සූත්‍රයේ බෙදලා තියෙනවා. ඒ ආකාරයෙන්ම මෙතන බෙදලා තියෙනවා. පළවෙනි එක සරාග පද මිශ්‍රක, දෙක විතරාග පද මිශ්‍රක, තුන සදෝස පද මිශ්‍රක, හතර වීත දෝස පද මිශ්‍රක, පහ සමෝහ පද මිශ්‍රක, හය වීත මෝහ පද මිශ්‍රක, හත සංකිත්ත පද මිශ්‍රක, අට වික්කිත්ත පද මිශ්‍රක, නමය මහත්ගත පද මිශ්‍රක. එතන මිස්සර 8 වෙනු 9 වෙනුවට 8 තමයි එතන දීවිලා තියෙන්නේ. එතන පොඩි වැරද්දක් තියෙනවා. 8 ගාවට 9 එන්න ඕනේ. 10 මහත්ගත පද මිශ්‍රක, 11 උත්තර පද මිශ්‍රක, 12 අනුත්තර පද මිශ්‍රක, 13 සමාහිත පද මිශ්‍රක, 14 අසමාහිත පද මිශ්‍රක, 15 විමුක්ත පද මිශ්‍රක, 16 අවිමුක්ත පද මිශ්‍රක. අපි කියන්නේ සරාග චිත්තං, විතරාග චිත්තං, සදෝසං සමෝහ. එහෙම මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරන විදිහට තමයි ඒ 16 ආකාරයකට සිත මෙතන බෙදලා තියෙන්නේ. ඉතින්දී පළවෙනියෙන්ම කිව්වේ සරාග පද මිශ්‍රක. දැන් මේ සරාග පද මිශ්‍රක පදයේ බෙදනවා අර ඉස්සෙල්ලා කිව්වා වගේම පුජ්‍යල වාර, ධම්ම වාර, පුජ්‍යල ධම්ම වාර කියලා කොටස් තුනකට. ඒකෙන් පළමුවෙන්ම විස්තර වෙනවා පුජ්‍යල වාරය. පුද්ගල වාරයත් උපාද නිරෝධ කාල සම්බේධ වාරය පෙය්‍යාලමත් දාලා මම දාලා තියෙනවා. අන්තිම එක 16 වෙනි. නෑ ඉස්සෙල්ලා සැරේ චිත්ත යමකයේදී විස්තර කරා උපාද නිරෝධ කාල සම්බේධ වාරය. ඊළඟට 14 ආකාරයකට බෙදලා තියෙනවකෝ අන්තකාල වාරය. ඒතකොට මෙතන පෙය්‍යාලමෙන් 1 2 ඉඳන් 13 දක්වා පද ටික පෙන්නනවා. ඒ උපාද නිරෝධ කාල සම්බේධ වාරය නැවත බෙදනවා අනුලෝම ප්‍රත්‍යනීක වශයෙන්. අනුලෝම වාරය අනුලෝම පුච්චා ප්‍රත්‍යනීක පටිලෝම පුච්චා කියලා කොටස් දෙකයි. ඉස්සෙල්ලකේ විස්තර කරපු විදිහටමයි එතන අනුලෝම පුච්චාව බෙදනවා සන්නිට්ඨාන සංසය කියලා. සන්නිට්ඨාන තමයි යස්ස චිත්තං යස්ස සරාග චිත්තං uppajjati න නිරුජ්ජති. යස්ස සරාග චිත්තං uppajjati න නිරුජ්ජති සන්නිට්ඨානේ සංසය බෙදනවා තස්ස සරාග චිත්තං නිරුජ්ජිස්සති න uppajjissati. එතකොට ඒ අනුලෝම පුච්චාවේ සන්නිට්ඨාන සංසය දෙක එකතු වුණාම තමයි ඒ දෙකේ එකතුවට අපි කිව්ව අනුලෝම පුච්චාව. ඊළඟට පටිලෝම පුච්චාවේදී සන්නිට්ඨාන සංසය කොටස් දෙකයි. එතෙන්දි කියන්නේ යස්ස වාපන සරාග චිත්තං නිරුජ්ජිස්සති න uppajjissati. යස්ස වාපන චිත්තං නිරුජ්ජිස්සති න uppajjissati. ඒ දෙකේ එකතුව ඒ සන්නිට්ඨානයේ සංසය එකතු වුණාම සංසයේදී කියනවා තස්ස සරාග චිත්තං uppajjati න නිරුජ්ජති කියලා. එතකොට අනුලෝම පුච්චාවේ සන්නිට්ඨාන සංසය දෙක එකතු වුණාම තමයි අනුලෝම පුච්චාව කියන්නේ.
පටිලෝම පුච්චාවේ සන්නිට්ඨාන සංසය දෙක එකතු වුණාම තමයි පටිලෝම පුච්චාව කියන්නේ. ඒ අනුලෝම පුච්චාවයි පටිලෝම පුච්චාවයි එකතු වුණාම ඒකට කියනවා උප්පාද නිරෝධ කාල සම්බේධ වාරයේ ඔන්න තව එක යමකයක් එතන කියනවා. පළවෙනි යමකය. ඊළඟට ප්‍රත්‍යනීකය. ප්‍රත්‍යනීකය අපි බෙදාගත්තා අර විදිහටම අනුලෝම පටිලෝම. අනුලෝමේ මම වෙන මෙතන අනුලෝමේ දක්වලා නැහැ. අනුලෝමයේ සන්නිට්ඨානයේ තියෙනවා. අනුලෝමයේ සංසය තියෙනවා. පටිලෝමයේ සන්නිට්ඨානයේ තියෙනවා. පටිලෝමයේ සංසය තියෙනවා. එතකොට අනුලෝම සන්නිට්ඨානයේ තමයි යස්ස සරාග චිත්තන්න උප්පජ්ජති නිරුජ්ජති. සංසය තමයි තස්ස සරාග චිත්තන්න නිරුජ්ජිස්සති උප්පජ්ජිස්සති. මේ දෙක එකතු වුණාම අනුලෝම පුච්චාවේ එක යමක නෑ. අනුලෝම පුච්චාව සන්නිට්ඨාන සංසය දෙක වුණාම අනුලෝම පුච්චාව. ඊළඟට මේ පටිලෝමයේ සන්නිට්ඨාන සංසය. සන්නිට්ඨානිය කියනවා යස්ස වාපන සරාග චිත්තන්න නිරුජ්ජිස්සති උප්පජ්ජිස්සති. සංසය තස සරාග චිත්තන්න උප්පජ්ජිස්සති නිරුජ්ජති. ඒ දෙක එකතු වුණාම අනුලෝම පුච්චාව පටිලෝම පුච්චාව දෙක එකතු වුණාම එක යමකයක් කියවෙනවා. එතකොට මේ උප්පාද නිරෝධ කාල සම්බේධ වාරයේ පුජ්‍යල වාරයේ අනුලෝමයේ එක යමකයක් හැදෙනවා. ප්‍රත්‍යනීකේ එක යමකයක් හැදෙනවා. මෙතනත් යමක දෙකයි. යමක දෙකයි පුච්චා 4යි අර්ථ 8යි. ඒ වගේම සම්පූර්ණ යමක ගණන් ගත්තොත් මේ වාර 13ටම මේ විදිහට කියන්න ඕනේ. 13ටම. එතකොට කුඩා වාර 14ක් තියෙනවා. යමක 42ක් තියෙනවා. අර්ථ පුච්චා 84ක් තියෙනවා. අර්ථ 168ක් තියෙනවා. වාචන මාර්ගයේ 64 වෙනි පිටේ තමයි මේ ටික සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මෙතන සරාග චිත්තං කිව්වහම රාග සහිත සිත්. එතෙන්දී අබ්දේයාර්ථ දෙනවා. සරාග චිත්තං කිව්වහම මෝහ මූල සිත් 8. ඊළඟට විිත රාග කිව්වහම ඉතිරි සිත් 81. සදෝස චිත්තං කිව්වහම දේශ මූල සිත් 2යි. විිත දෝෂ කිව්වහම ඉතිරි සිත් 87. සමෝහ සිත්තං ඒ කියන්නේ මෝහය සහිත සිත්. එතකොට මෝහ මූල සිත් 2යි. විිත මෝහං කිව්වහම මෝහය නොමැති සිත් 87යි. එතකොට සංකිට්ත හැකුළුණු සිත් අපි කියනවා සසංකාරික අකුසල් සිත් 5 තමයි එතෙන්ට අරන් තියෙන්නේ. වික්කිත්ත චිත්තං කිව්වහම උද්දච්ච සහගත සිත තමයි අරගෙන තියෙන්නේ. පස්වෙනි එකේදී මහත්ගතං චිත්තං මහත්ගත සිත් කිව්වම රූපාවචර අරූපාවචර සිත් 27. අමහත්ගතං කිව්වම ඉතිරි සිත් 62. ඊළඟට 6 වෙනි එක 12 වෙනි එක සෞත්තරං චිත්තං අනුත්තරං චිත්තං කියලා නෙන්නේ. සෞත්තර කිව්වම ලෞකික සිත් 81. අනුත්තර කිව්වම ලෝකෝත්තර සිත් 8. සමාහිතං චිත්තං කිව්වම මහත්ගත සිත් ලෝකෝත්තර සිත් එතන සිත් 35ක්. අසමාහිත චිත්තං කිව්වම කාමාවචර සිත් 54. විමුත්තං චිත්තං විමුක්ත විදුනා වූ සිත් ලෝකෝත්තර සිත් 8. අවිමුත්තං චිත්තං කිව්වම ලෞකික සිත් 81යි. ඒ විදිහට තමයි මේ පද 14ට අබ්දේ අර්ථ දීලා තියෙන්නේ. අපි එතනින් යනවා තුන්වෙනි පිටුව අභිධර්ම චිත්ත මිශ්‍රක විශේෂ. ඉන්න විනාඩියක් මම මේ කොලේ ගන්නම්. එතකම් විනිත මහත්මයා අර සරාගං චිත්තං කියන එක පොඩ්ඩක් අපිට අපෝ කියන්නකො මුලින්ම කියව එක. මොකක්ද අභිධර්මාර්ථ කියලා? ඔව්. අභිධර්මාර්ථද? ජයන්ත මහත්තයා අභිධර්මාර්ථ. සරාග කියන්නේ රාග සහිත සිත. මෙතන කියලා තියෙන්නේ නම් ලෝභ මූල සිත් 8 විතරමයි. ලෝභ මූල සිත් 8. එතකොට සෝමනස්ස සහගත
වෘත්තිගත සම්පයුක්ත අසංකාරික සසංකාරික ඊළඟට ඔව් ලෝභ ගත මූල සිතට වෘත්තිගත තමයි කියලා විපයුක්ත තියෙන්නේ. 4යි ක4යිනේ 8 වී අනිත් 81 නේ විතරාග මේකේ ප්‍රශ්න තමා වෙන්න විනිතා මහත්මිය මේක මං මේ වාචනා මාර්ගයේ පිටුව දෙන්නම් පිටුව 64 තියෙනවා. ඔව් 64 ඊට පස්සේ සතිපට්ඨාන සූත්‍රයේ මේක වෙනස් ආකාරයකට වෙන්නේ නැති නමුත් සතිපට්ඨාන අට කතාවේ මේ ආකාරයට තමයි අභිදෙය්‍යාත දක්වලා තියෙන්නේ. ඒක බලන්න මම හිතන්නේ සතිපට්ඨාන අට කතාව කියන්නේ විභංගයේත් මේක එනවනේ විභංග අට කතාවේ මේ ආකාරයට තමයි අභිදෙය්‍යාත දක්වලා තියෙන්නේ. බංගට්ට කතාව වෙනස්. ඉතින් සතිපට්ඨාන අට කතාව ජයන්ත මහත් බලන්න. වාචනා මාර්ගයේ පිටුව 64 මේ ආකාරයට තමයි අභිදෙය්‍යාත දක්වලා තියෙන්නේ. දැන් මිස් තෙරුවන් සරණයි. එතකොට ළඟට තුන්වෙනි එක අභිධර්ම විශේෂ කියලා ඔබතුමිය එතෙන්ට ගිහිල්ලා දී ගිහිල්ලා තියෙන්නේ ඔබතුමිය විස්තර කරන්න. ඒ පිටුව පේන. මිශ්‍රක විශේෂ අපි එතන බෙදලා තියෙන්නේ මාතිකා උද්දේශය දුක මාතිකට බෙදලා තියෙනවා. කා උද්දේශය ත්‍රිකා උද්දේශය. පළවෙනිම දේශනා වෙන්නේ ත්‍රිකමාතිකා උද්දේශය. ත්‍රිකමාතිකා උද්දේශය කුසල ත්‍රිකේ ඉඳලා වේදනා ත්‍රිකය වශයෙන් 22 කොටස් 22ක් ත්‍රිකමාතිකා මෙතන මං එක වෙන වෙනම 22 තමයි මෙතන සඳහන්. එතකොට ඒකේ තමයි කුසල ත්‍රිකය. එනවා කුසල පද අව්‍යාකෘත පද කියන. අපිට ඇහෙන්නේ නැහැ නේද? ඕනේ ඇහෙන්නේ නැහැ මොනක්වත්. ඒක තමයි හිතේ කියලා ගාලා තියෙනවද? සිග්නල් එක පොඩ්ඩක් සිග්නල්ස් අඩු ඇති සමහර විට. මොකද කරන්නේ අපි? ගණන්ට කියනද? මෙතන යමක ටික විස්තර කරන්නද මේ විනිත මහත්මිය සම්බන්ධ වෙනකන්? හොඳයි මිස් නේද? සම්බන්ධ ඔව් එහෙම කරා. ප්‍රියාන්ති මිස් තව දෙයක් දැනගන්න. මේ වාර 14 මතක තියාගන්න පහසු ක්‍රමයක් කාටවත් තේරෙනවද කියලා පොඩ්ඩක් බලන්නකෝ. දැන් අපිට විභාගයට ලියන්න වුණොත් වාර 14 වචන ටික කොහොමද මතක තියාගන්නේ? ඒකත් එකක්. අනිත් එක 8 වෙනි වාරයයි 12 වෙනි වාරයයි දෙකම සමානයිද කියලා දැනගන්න ඕනේ. 8යි 12යි නම් වෙනස්නේ. 8 වෙනි එක වචනය එකක් නේද? වචනය එකක් නේද? නෑ 8 වෙනි එක උපජ්ජමාන උත්පන්න 12 වෙනි එක උත්පන්න උපජ්ජමාන. ඒ කියන්නේ දෙක මාරු කරලා. උත්පද්‍යමාන උත්පන්න උඩ එකත් ඒක නේද? උත්පද්‍ය උත්පන්නනේ. නෑ 8 වෙනි එක 8 උපජ්ජමාන උත්පන්න 12 වෙනි එක උත්පන්න උපජ්ජමාන. වචන දෙක මාරු කරලා. හොඳයි. ඉන්ටර්නෙට් ප්‍රශ්නයක්ද? මේ විනීතා මහත්මියගේ ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නයක් කියලා දැන් කෝල් එකක් දුන්නා. අපි පොඩ්ඩක් බලමු. එතකන් අපි මේක පොඩ්ඩක් මේ දැන් මේ යමුනා මහත්මිය අහපු අනිත් ප්‍රශ්නේ මේ 14 මතක තියාගන්න ක්‍රමයක් තියෙනවද කියලා. කාට හරි මහත්මියකට පුළුවන්ද කියන්න? දැන් ඇහෙනවද නේ? ඇහෙනවා. හොඳයි. දැන් ඇහෙනවා. හොඳයි කියන්න. අපි දැන් හිටියේ තුන්වෙනි එකේ නේද? තුන්වෙනි එක නේද? පින්තූරේ තුන්වෙනි එක මේ ගංගම් සිරිමාන්න මාත්මිය කතා කරන්නේ කියන්නද මම විදිහක් කියන්නද? හොඳයි කියන්න බොහොම පිං. නෑ මම හිතුවා දැන් මේ අන්තර්වාර 14න් අපි ගත්තොත් දැන් 4 5 6 කියන එක උත්පාද නිරෝධ ඒ ටික ඔළුවේ රඳව ගන්න පුළුවන් උත්පාද නිරෝධ අනිත් එක ඒවැය තියෙන විශේෂත්වය තමයි ඒ වාර වලට වැඩි යමක ගාණක් තියෙනවා උත්පාද වලට 6යි නිරෝධ වලට 6යි උත්පාද නිරෝධ 6යි එතකොට ඒ 4 5 6 එතකොට පළවෙනි එක උත්පාද නිරෝධ කාල සම්බේධ ඊළඟ එකත් පටන් ගන්නේ උත්පාද වලින්ම කියලා හිතන්න ඕනේ. උත්පාද උත්පන්න. ඊළඟට දෙවෙනි එක තුන්වෙනි එකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඒකත් උත්පන්න වලින් තමයි කෙලවර වෙන්නේ. ඒක නිරෝධ උත්පන්න.
ඒ විදිහට හිතන්න පුළුවන්. එතකොට හත උත්පද්‍යමාන නිරෝධ අටත් උත්පද්‍යමානමයි. ඒක උත්පද්‍යමාන උත්පන්න. එතකොට 9ත් ඒකට සම්බන්ධයි නිරුද්ධ්‍යමාන උත්පන්න. ඒ විදිහට හිතන්න පුළුවන්. එතකොට 10 උත්පන්න. එතකොට 11 සම්පූර්ණයෙන් අරවට වඩා වෙනස් එකක්. කාල ගැන තියෙන එකක්. අතීත අනාගත. එතකොට මේ 10 උත්පන්න වාරය කියන එකෙත් වෙනස් අනිත්‍යවට වඩා මොකද යමක 4යි. එතකොට ඊළඟට 11 අතීත අනාගත කියන එකට 2යි. ඊට පස්සේ තියෙන අපි කලින් කතා කළ උත්පන්න උත්පද්‍යමාන එකටත් යමක 2යි. 13 වෙනි නිරුද්ධමාන කියන එකටත් යමක 2යි. අවසාන එක අතික්‍රාන්ත කාල. ඒකටත් 2යි. ඉතින් දැන් මෙතන උත්පාද නිරෝධ කියන ඒවා 4 5 6 ඒවට එකකට යමක 6 බැගින් තියෙනවා. 10 වෙනි එක උත්පන්න ඒකට යමක 4යි. අනිත් ඔක්කොටම යමක 2 බැගින් තියෙනවා. ඉතින් අර පොඩ්ඩක් අර එකකට එකක් කනෙක්ට් වෙන විදිහට මතක තියාගන්න පුළුවන් වෙන්න ඕන කියලා තමයි මං හිතන්නේ. මගේ මෙතට එක හරි නොයන්නත් පුළුවන් හරි යන්නත් පුළුවන් බලන්න උත්සාහ කළා. හරි ගංගා මහත්මිය පිටිද මහත්මිය කියන්නේ. ඔව්. දැන් එතකොට අර මේක අපි දැන් විස්තර කරා දෙක දැන් තියෙන්නේ තුන්වෙනි එකනේ. තුන්වෙනි එකට එතකොට අර කුසල පද අකුසල පද අව්‍යාකෘත පද කියලා ඇහෙනවද? ඇහෙනවා. කියන්න මහත්මිය. ඔව්. අපි ධර්ම චිත්ත මිශ්‍රක විශේෂණේ අපි දැන් මේ බෙදාගන්නේ ත්‍රික මාත්‍රිකා උද්දේශය දුක මාත්‍රිකා උද්දේශය කියලා කොටස් දෙකකට බෙදුවා. ඒකෙත් ත්‍රික මාත්‍රිකා උද්දේශය තමයි පළමු කොට දේශනා කරලා තියෙන්නේ. කුසල ත්‍රිකේ ඉඳන් කුසල වේදනා ආදී ත්‍රික වශයෙන් අන්තිමට 22 දෑරුම් වෙනවා. ඒ කියන්නේ ත්‍රික මාත්‍රිකා ත්‍රික 22. ත්‍රික 22 විස්තර කරලා තියෙනවා. ත්‍රික 22 පළවෙනි ත්‍රිකය ගත්තොත් කුසල ත්‍රිකය. ඒ කුසල ත්‍රිකය කුසල පදය අකුසල පදය අව්‍යාකෘත පදය කියලා කොටස් 3කට වෙන් කරලා තියෙනවා. ඒ කොටස් 3න් කුසල පදේ තමයි පළමු කොට දේශනා කරලා තියෙන්නේ. ඒක පුජ්‍යල වාර, ධම්ම වාර, පුජ්‍යල ධම්ම වාර කියලා කොටස් 3යි. ඒ කොටස් 3න් අර වාගේම අර අපි ඉස්සෙල්ලාම වාර 14ක් දේශනා කරලා තියෙනවා කියලා කිව්වනේ. ඒ වගේම උපාද නිරෝධ කාල සම්බේධ වාරය ආදී වශයෙන් වාර 14ම ඒ විදිහට දේශනා කරලා තියෙනවා. ඒ වාර 14නුත් පළමුවෙන්ම උපාද නිරෝධ කාල සම්බේධ වාරය. උපාද නිරෝධ කාල සම්බේධ වාරයත් අනුලෝම ප්‍රත්‍යනීක කියලා කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. අනුලෝමයේ තමයි පළමු කොට දේශනා කරලා තියෙන්නේ. අනුලෝම ප්‍රත්‍යනීක කියලා කොටස් දෙකයි කිව්වා. අනුලෝමයේ නැවත බෙදෙනවා සන්නිට්ඨාන සංසය කියලා කොටස් දෙකකට. එතකොට අනුලෝම සන්නිට්ඨාන සංසය මෙතන පටිලෝම කියන එක දාලා නැහැ. පටිලෝමයේ සන්නිට්ඨාන සංසය කියලා දෙකට බෙදුවා. සන්නිට්ඨානය තමයි යස්ස කුසලං චිත්තං උප්පජ්ජති න නිරුජ්ජති. සංසය තමයි තස්ස කුසලං චිත්තං නිරුජ්ජිස්සති න උප්පජ්ජිස්සති. ඊළඟට පටිලෝමයේ සන්නිට්ඨානය තමයි යස්ස වාපන කුසලං චිත්තං නිරුජ්ජිස්සති න උප්පජ්ජිස්සති. සංසය තස්ස කුසල චිත්තං උප්පජ්ජති න නිරුජ්ජති. ඊට පස්සේ ප්‍රත්‍යනීකෙත් ඒ වගේම බෙදෙනවා. ප්‍රත්‍යනීකෙත් අනුලෝම පටිලෝම කියලා බෙදුවා. අනුලෝමයේ සන්නිට්ඨාන සංසය කියලා දෙකයි. යස්ස කුසල චිත්තං උප්පජ්ජති නිරුජ්ජති. සන්නිට්ඨානේ සංසය තස්ස කුසල චිත්තං නිරුජ්ජිස්සති උප්පජ්ජිස්සති. ඒ දෙක එකතු වුණාම අනුලෝම පුච්ඡාවේ එක යමකයක් හැදෙනවා. දෙවැනි පටිලෝමේදී සන්නිට්ඨාන සංසය සන්නිට්ඨානේ යස්ස වාපන කුසල චිත්තන්න නිරුජ්ජිස්සති උප්පජ්ජිස්සති. සංසය තස්ස කුසල චිත්තං න උප්පජ්ජති නිරුජ්ජති. ඒ දෙක එකතු වුණාම
පටිලෝම පුච්චාවයි අනුලෝම පුච්චාවයි දෙක එකතු වුණාම තමයි උපාද නිරෝධ කාල සම්බේධ වාරේ යමක දෙකක් හැදෙන්නේ. ඒකට යමක දෙකයි පුච්චා 4යි අර්ථ 8යි. මේ විදිහට ඉතිරි වාර 13ක් කියන්න ඕනේ. එතකොට ওই විදිහට බැලුවම පුද්ගල වාරේ අපි කුඩා වාර 14ක් තියෙනවා. යමක 42ක් තියෙනවා. පුච්චා 84ක් තියෙනවා. අර්ථ 168ක් තියෙනවා. ධර්ම වාරේ කුඩා වාර 14යි යමක 42යි පුච්චා 84යි අර්ථ 168යි. පුද්ගල ධම්ම වාරේහි අර වගේම කුඩා වාර 14යි යමක 42යි පුච්චා 84යි අර්ථ 168යි. පද තුනේම තියෙනවා යමක 126යි පුච්චා 2252යි අර්ථ 504යි. මේ කුසල පදයේ මේ විදිහටම අකුසල අව්‍යාකෘත පදයන්ද මේ විදිහටම විග්‍රහ කරලා තියෙනවා. එතකොට අභිධර්ම චිත්ත මිශ්‍රක විශේෂ. දැන් අපි 4 වෙනි පොලේට ආවම උන්නේ 4 වෙනි පොලේ විස්තර කරනවා. 4 වෙනි පොලේට ආවම ඒක විස්තර කරනවා. මේක පේනව නේද? මේක ලොක් කරන්න ගියොත් ඔව් මේක පේනවද? දැන් මට ඒක පේනවා. හරි 4 වෙනි එක සුද්ධ චිත්ත සාමාන්‍ය. එතන යමක බෙදලා තියෙන හැටි තමයි සඳහන් වෙලා තියෙන්නේ. උපාද නිරෝධ කාල සම්බේධ වාරයේ අනුලෝමේ ප්‍රත්‍යනීකේ මම ඉස්සෙල්ලත් විස්තර කළා යමක 2යි පුච්චා 4යි අර්ථ 8යි කියලා. එතකොට පුද්ගල වාරයේ තමයි පුද්ගල වාරයේ ඒ විදිහට යමක 42ක් තියෙනවා පුච්චා 84ක් තියෙනවා අර්ථ 168ක් තියෙනවා. ඊළඟට ධම්ම වාරයේත් ওই විදිහටම තමයි කුඩා වාර 14 යමක 42යි පුච්චා 84යි අර්ථ 168යි. පුද්ගල ධම්ම වාරයේත් කුඩා වාර 14යි ඒකෙත් යමක 42යි පුච්චා 84යි අර්ථ 168යි. එතකොට සුද්ධ චිත්ත සාමාන්‍ය වාරේ මහා වාර 3යි කුඩා වාර 42යි යමක 126යි පුච්චා 252යි අර්ථ 504යි. ඊළඟට 5 වෙනි කොලේට ගියා නම් උඩට ගන්නොත් එතන දැක්වේ සුත්‍රාන්ත චිත්ත මිශ්‍රක විශේෂ. එතකොට කාල සම්බේධ වාරයේ අර විදිහටම යමක 2යි පුච්චා 4යි අර්ථ 8යි. ඒකෙත් වාර 3යි පුද්ගල වාරයේ කුඩා වාර 14ක් තියෙනවා යමක 42යි පුච්චා 84යි අර්ථ 168යි. ධම්ම වාරයේ කුඩා වාර 14යි යමක 42යි පුච්චා 84යි අර්ථ 168යි. පුද්ගල වාරයේ කුඩා වාර 14යි යමක 42යි පුච්චා 84යි අර්ථ 168යි. එකතු කරලා තියෙනවා පද 16ම මහා වාර 48යි කුඩා වාර 672යි. යමක 2016යි පුච්චා 4032යි අර්ථ 8064යි. ඊළඟට 6 වෙනි කොලේ 6 අන්න හරි. අභිධර්ම චිත්ත මිශ්‍රක විශේෂ. ඒකේ උපාද නිරෝධ කාල සම්බේධ වාරයේ අර වගේම යමක 2යි කිව්වා පුච්චා 4යි අර්ථ 8යි. ඉතිරි වාර 13ත් මේ විදිහමයි. ඒකේ අපි ඔය පුද්ගල වාරයේ කුඩා වාර 14 යමක 42ක් තියෙනවා පුච්චා 84ක් තියෙනවා අර්ථ 168යි. ධම්ම වාරයේ කුඩා වාර 14යි යමක 42යි පුච්චා 84යි අර්ථ 168යි. පුද්ගල ධම්ම වාරයේ කුඩා වාර 14යි යමක 42යි පුච්චා 84යි අර්ථ 168යි. මේ විදිහට කුසල පද වාරයේ මහා වාර 3යි කුඩා වාර 42යි. එතකොට කුසල පදයේ තියෙනවා යමක 126ක් පුච්චා 252යි අර්ථ 504යි. අකුසල පදයේ තියෙනවා යමක 126යි පුච්චා 252යි අර්ථ 504යි. අව්‍යාකෘත පදයේ
යමක 126යි පුච්චා 252යි අර්ථ 504යි. මේ වාර තුන පද තුනම එකතු වුණාම යමක 378යි පුච්චා 756යි අර්ථ 1512යි. එතකොට ත්‍රිකමාතිකා උද්දේශයේ පද 66ක් තියෙනවා. මහා වාර 198ක් තියෙනවා. කුඩා වාර 2772යි. එතකොට යමක වශයෙන් ගැලුවොත් යමක 8316යි පුච්චා 16632යි අර්ථ 33264යි. මාත්‍රිකා එතකොට මාතිකා පද නිර්දේශයේ පද 200යි. ඒ කියන්නේ ත්‍රික දුක දෙකම තියෙන මෙතන පද 200යි මහා වාර 600යි කුඩා වාර 8400යි. 8400යි. එතන යමක තියෙනවා 12600යි පුච්චා 25200යි අර්ථ 50400යි. උඩට ඒක උඩට ගත්තනම් මේක උඩට ගන්න බෑ මහත්මිය මං අර විදිහට තියෙනවා ඒක වෙනමයි ඇවිල්ලා ඇත්තේ මම හිතේ. අනිත් මිස් ඔක්ක සේව් කරා නම් හරි. සේව් කරලා ගත්තා නම් පුළුවන් වෙයි. ඒක තමයිනේ. අර 33ක් තියෙන අපිට නොවෙන්න. අර 33ක් තියෙන මෙතනින් බලන්න. 7 කියලා එකක් අර ඉස්සෙල්ලා පෙන්නුවේ 7. දැන් ඔතන අන්තිමට ඔය පෙන්නලා තියෙන්නේ යමක ටික අභිධර්ම මේ ටික නේද ඔතුමේ කිව්වේ අපිට පෙනුන්නේ නැත්තේ මේ ටික. මේ ටික දැන් අපි කියන්නේ මෙතන කුසල පද වාරේ මහා වාර 3ක් කිව්වා කුඩා වාර 42ක් කිව්වා. ඒකේ යමක ටික තමයි ඔය කුසල පදේ යමක 126යි පුච්චා 252යි අර්ථ 504යි. අකුසල පදේ යමක 126යි පුච්චා 252යි අර්ථ 504යි. අව්‍යාකෘත පදේ යමක 126යි පුච්චා 252යි අර්ථ 504යි. පද තුනම එකතු වෙනකොට පද තුනේ තියෙනවා යමක 378යි පුච්චා 756යි අර්ථ 1512යි. එතකොට මේ ත්‍රිකමාතිකා උද්දේශයේ පද 66ක් තියෙනවනේ. පද 66 තියෙනවා මහා වාර ඒක යටට කියන්නේ නේද? මේක නේද? එතකොට මේ ත්‍රිකමාතිකා උද්දේශයේ පද 66ක් තියෙනවා. මහා වාර 198යි කුඩා වාර 2772යි. එතකොට දුක මාතිකා උද්දේශයේ අපි දන්නනේ හේතු ගොච්ඡක ආදී පද 13ක් තියෙනවනේ. එතන තියෙනවා උද්දේශයේ පද 200යි මහා වාර 600යි කුඩා වාර 8400යි. අවසානයේදී කියනවා චිත්ත යමකයාගේ මාතෘකා ණය ක්‍රමයෙහි යමක 35658යි 35658යි පුච්චා 71316යි පුච්චා. ඊළඟට අර්ථ තියෙනවා 142632ක්. යමක 35658යි පුච්චා 71316යි අර්ථ 142632යි. ඒ විදිහට තමයි ඒ යමක දක්වලා තියෙන්නේ. පෙළ පොතට ආවොත් අපි පෙළ පොතේ දක්වලා තියෙන්නේ ඔය වගේ විස්තර ගොඩක් පෙළ පොතේ නෑ. පෙළ පොතේ තියෙන්නේ දැන් පෙළ පොතේ අපි ගත්තොත් මුල ඉඳලම දක්වලා තියෙනවා මේකේ පළවෙනියෙන්ම 600 වෙනි පිටේ අපි දන්නවා 600 වෙනි පිටේ තියුණා 600 වෙනි පිටේ පළවෙනි ඡේදයේ ඉඳලා අන්තර් වාර 14 41 පිටට එනකම් 41 ඡේදය දක්වා 41 ඡේදය දක්වා තියෙන්නේ අර වාර 14 41 ඡේදය දක්වා වාර 14 උජ්ජල වාරේ වාර 14 දක්වලා තියෙනවා 41 ඡේදය දක්වා. මාත්මිය මොන පිටුවද ඕන? අපි දැන් පටන් ගත්තේ 600 පිටෙන්නේ 600 පිටේ ඉඳලා 610 පිටට 610 610 දෝන පුතුමියට 610 ඡේදය 41
දැන් බලන්න අර අපි කියපු අන්තර්වාර 14 වාර 14 තමයි මෙතෙන්ට එනකන් විස්තර කරන්නේ පුජ්‍යල වාරේ. පුජ්‍යලේ අර 14 42 වෙනි ඡේදයෙන් තමයි ඒක අවසන් වෙන්නේ. අතික්කන්ත කාල වාරෝ කියලා අවසන් කරලා තියෙනවා. ඒක පේනවා අතික්කන්ත කාල වාරෝ කියලා. ඊට පස්සේ 43 ඡේදයේදී පටන් ගන්නවා ධම්ම වාරය. ධම්ම වාරේ 43 ඡේදයෙන් ඔන්න බලන උපාද නිරෝධ කාල සම්බේධ වාරය. එහෙම උඩට යන් උපාද නිරෝධ කාල සම්බේධ වාරේ උපාදුන වාර 14 තමයි ඔය යන්නේ. අන්තිමට 84 ඡේදය දක්වා 84 ඡේදය දක්වා යනවා. ඒ 14 ධම්ම වාරයේ 84 ඡේදය දක්වා ධම්ම වාරය ඒ වාර 14 84 ඡේදය දක්වා විහිදිලා යනවා. අන්න හරි. 84 ඡේදයෙන් ඒ වාර 14 එතන ඉවර වෙනවා. ඊට පස්සේ පටන් ගන්නවා 85 ඡේදයේ ඉඳලා පුජ්‍යල ධම්ම වාරය. පුජ්‍යල ධම්ම වාරය පටන් ගන්නවා 85 ඉඳන් කීයටද? 643 84 වෙනකන් 84 ධම්ම වාරය විස්තර වෙනවා. 217 ඡේදය දක්වා 217 පිටුව පුජ්‍යල ධම්ම වාරය විස්තර වෙනවා 630 පිට 630 පිට 127 ඡේදය දක්වා 630 එතන තමයි ඔන්න එතනින් අවසන් වෙනවා පුජ්‍යල ධම්ම වාරයේ අන්තර්වාර 14 විස්තර කරලා තියෙනවා. අවසානයේදී සරාගදී පද මිශ්‍රක වාරය කියන්නේ අර සරාග චිත්තං අපි පස්සේ දෙවෙනි එකේ දැක්වේවා. ඊට පස්සේ අන්තිමට කුසලාදී පද මිශ්‍රක වාරෝ කියලා උද්දේශ වාරය ඔන්න උතනින් ඉවර කරලා තියෙනවා. උද්දේශ වාරය මේ මහත්මිය මෙතන අංකවල වෙනසක් තියෙනව නේද? ඡේද නම්බර දාපු එකේ. මේකේ මොකක් හරි මේ 127 නේ මේක එකේ ඉඳන් 2016 වෙන්න ඕන. මෙතනත් මේ 53000 ගාන වැරදි මං හිතන්නේ එකේ ඉඳන් 33000 ගානක් නේ. ඔව් ඒ යමක ටිකට තමයි එහෙම දාලා තියෙන්නේ මම හිතන්නේ නේද? ඔව් මේ සංඛ්‍යාව වැරදි මෙතන මං හිතන්නේ මේ වැරදි කියන්නේ මේකත් මට තේරුම් ගන්න බැරි වුණා මොකක්ද කියලා ඊට. මුද්‍රණ දෝෂයක් අනිත් මහත්ම කවුරු හරි දැක්ක නේද මේක මුද්‍රණ දෝෂයක් තියෙනවා වගේ පේනවා මේ සරාග චිත්තං එකේ. ඒ කියන්නේ සුත්තාන්ත චිත්ත මිශ්‍රක වාරේ 2016ක් යමක තියෙනවා නම් ඒ දාංකේ හරි 127 කියන එක හරි. 27 හරි 2016ක් නෑනේ. ඒ මොකද්ද එතන ඒක සිංහල පැත්තේ පොඩ්ඩක් බලමු. සිංහල පැත්තේ කොහොමද? මේ ප්‍රශ්නෙම තියෙනවා. සිංහල පැත්තේ ගංගාසිරිමාන්න මෙතන තියෙනවනේ යමක ගාන 2016ක් තියෙනවනේ සුත්තාත් චිත්ත මිශ්‍රක විශේෂයේ සම්පූර්ණ යමක ගාන 2016යි. ඒකනේ මෙතන දාලා තියෙන්නේ 2016 කියලා. නෑ මේක පටන් ගන්න අංකය හරියද? පටන් ගන්න 127 ඉන්නේ. 127 හරි. ඔව් මොකද මේ දැන් සුද්ධ චිත්ත සාමාන්‍ය වාරේ යමක ගාන 126යි. ඒ 126 ඉවර වෙලා ඊළඟට සුත්තාන්ත චිත්‍ර මිශ්‍රක පටන් ගන්න 127 වෙනින්. එතකොට ඒක ඉවර වෙනවා මේ මුළු යමක ගාන 2016යි. ඒක හරි. ඒතර මේක හරිද? මේ 2016 ඡේදය හරි නෑ නේද? හරි. ඡේදාංකය නෙවෙයි එතනම වැටිලා තියෙන්නේ. ඡේදාංකය නෙවෙයිනේ. ඒ යමක ගාන හැමතැනම ඡේදාංක විතරයිනේ දාගෙන ආවේ. මෙතෙන්දි මේ වෙනසක් වෙලා තියෙනවා ඒකයි. මම නම් කියන්නේ යමක ගාන නිසා මේක හරි කියලා. ඔව් දැන් මේ යමක ගානනේ 2016 උනේ. 2016 සුත්තාන්ත චිත්ත මිශ්‍රකය. මිශ්‍රක විශේෂයේ යමක ගණන මුළු ගණන 2016යි. ඒකයි. මෙහිමයි අපි මෙතන මේක ඡේදාංකයේ හැටියට ගත්තොත් මේක වැරදිනවා. එහෙනම් එකේ ඉඳන් 2016ට යන්න ඕනේ. එහෙම නැත්නම් ඒ විදිහට මේක එහෙමනම් මේ 127 කියන එකෙන් පටන් අරන් 2016ක් යමක කියලා අපිට මෙතන ඡේදාංකය නෙමෙයි මේ තියෙන්නේ යමක ගාන කියලා තේරුම් ගන්න වෙනවා නේද? එහෙමනම් හැම යමකයේදීම එහෙම යමක මෙච්චරයි කියලා හැම පදයකදීම ඡේදවලදීම දීලා තිබුණා නම් ගැටලුවක් නැහැ. දැන් මෙතෙන්ට විතරයිනේ මේ 2016 ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි එතන ගැටලුවක් තියෙනවා. මේක කොහොමද විස්තර වෙන්නේ? මේක සම්පූර්ණයෙන්ම වෙනස් සංඛ්‍යාවක්. ඔව්. ඒක තමයි. ඒකින්ද මෙතන අවුලක් එතනට එන 126ට
16 එකතු කරලා ගන්න වෙයිනේ. නෑ නෑ එතන දරගමු. 127 කියන එක හරියි. අංකවල ඒ අංකයේ තියෙනවා කියලා 127. දැනගමු. 2016ක් 127ට එකතු වෙන්න වෙයිනේ. මං හිතන්නේ. ඒක නෑ එහෙමයි නෑ 2016ක් තියෙනවා එතන 2016ක් යමක තියෙනවා තියෙනවා. මේ සුත්තාන්ත චිත්ත මිශ්‍රක විශේෂයේදී. එතකොට ඊට පස්සේ මේ 5,36,251 හොයාගන්න බෑනේ. එහෙම එකක්. 5,36,256 කියන්නේ මොකද්ද? එතනත් ගැටලුවක් නේද මිස්? ඔය එතනත් මට නම් පේන්නේ අංකය වැරදි කියලා. ඉතින් මම ඒක තේරුම් ගත්තා එතන නම් අංකේ වැරදි වගේ නේද? මේ දෙකේම අංක වැරදි කියලා අපිට තේරුම් අරගෙන මෙතන යමක 2016ක් තියෙනවා මෙතන යමක 33000 ගණක් තියෙනවා කියලා තේරුම් ගත්තම හරි. ඔව් 33264යි. 33500යි නේ. සම්පූර්ණ යංගම 35658ක් මේ අභිධර්ම චිත්ත මිශ්‍රක. හරි අපි ඒ විදිහට යමු ඉදිරියට. හොඳයි. ඔව්. ඊළඟට නිर्देश වාරය තමයි ඊළඟට කතා කරන්නේ. 632 පිටුව 632 පිටුවේ පළවෙනි දෙවෙනි ඡේදයෙන් ඔන්න පුජ්‍යල වාරයේ උපාද නිරෝධ කාල සම්බේධ වාරය. ඒ විදිහට උපාද උප්පන්න ඒ වගේ ඡේද වෙන වෙනම ඡේද කියන්න ඕනේ නේද? එතකොට පුජ්‍යල වාරය අවසාන වෙනවා මේ එක පුජ්‍යල වාරය අවසාන ඡේදයක් වෙනවා 46 ඡේදයෙන්. 46 ඡේදයෙන් 646 පිටුවේ 646 පිටුවේ 42 ඡේදයේදී අවසන් කරනවා පුජ්‍යල වාරය. අර කාල 16ටම එතන කියනවා. සමා වෙන්න විනිත මහත්මිය අපිට මේ එක පළවෙනි එක විස්තර කරන්න පුළුවන්ද මේ තියෙන පළවෙනි යමකය? පුජ්‍යල වාරයේද? ඔව් මේ පෙන්නන එක. ඔව් පුජ්‍යල වාරය. හරි. පුජ්‍යල වාරය. එතන පුජ්‍යල වාරයේ නිर्देश වාරයනේ. නිर्देश වාරය. ඔව්. යමෙක්කට සිත උපදී නම් නිරුද්ධ නොවේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේය නූපදිනේය. අහනවා යමෙකුට සිත උපදිනවා නම් නිරුද්ධ වෙන්නේ නැත්නම් එයාට සිත ඔහුට කියන තස්සනේ මෙතන කියන තස්ස චිත්තං නිරුද්ධිසතිනේ ඔහුට සිත නිරුද්ධ වන්නේය නූපදනේය කියලා ප්‍රශ්නයක් අහනවා. ඊළඟට එතෙන්දී විසජ්ජනාව තමයි කියන්නේ පංචිම චිත්තස්ස උපාදක්කනේ. ඒ කියන්නේ පස්චිම චිත්තයාගේ උපාදක්ෂණයයි. එතන පස්චිම චිත්තයා කියන්නේ පස්චිම භවිකයාටනේ. පස්චිම භවිකයා. පස්චිම භවිකයාගේ උපාදක්ෂණයයි උපාදක්ෂණේ සීනාශ්‍රවණයට චුති චිත්තය උපදිනවා. චුති භංගයට නොපත් බැවි. භංගයට ගිහිල්ලා නැති නිසා නිරුද්ධ නොවේ. පංචම භාවිකයා කියන්නේ එයාගේ ඔය අවසාන ආත්ම භාවය. එයා එතනින්ම පිරිනිවන් පානවා නැවත උපදින්නේ නැහනේ. එතකොට නිරුද්ධ වන්නේය අප්‍රාසන්දික බැවින් අන්සිතක් උපදනේය. සෛත්‍ය පෘථග්ජන සෛත්‍ය අසක්ෂය එතනින් මේ යස්ස චිත්තං උපජ්ජති නිරුද්ධති යමෙකුට සිත උපදී නිරුද්ධ නොවේ තස චිත්තං ඕහට නිරුද්ධිසති න උපජ්ජිසති නිරුද්ධ වෙනවා නැවත උපදින්නේ නෑ උපජ්ජිසති. එතකොට ඊට පස්සේ කියනවා පච්චිම චිත්තස උපාදක්කනේ තේසං චිත්තං උපජ්ජති. පස්චිම භාවිකයාට පස්චිම භාවිකයාගේ සිත උපදින උපාදක්ෂණය කියන්නේ උපාද අවස්ථාවේදී තේසන් ඔහුගේ චිත්තං උපජ්ජති. සිත උපදිනවා නිරුද්ධ වෙන්නේ නැහැ කියන්නේ නැවත නිරුද්ධ නිරුද්ධිතති. මේක විස්තර කරන්න. බංගයට පැමිණෙන්නේ නැති හින්දානේ. ඔව් බංගයට මම හිතන්නේ මේ අපිට පොඩ්ඩක් පාළි එක පොඩ්ඩක් පේනවද? හොඳයි. එතකොට මෙතෙන්දී උත්තරේ හොයනකොට ඉස්සල්ලාම හොයන්න ඕනේ සංසයට නොගැලපෙන පදේ. ඊළඟට කොටසට එනවා සංසයට ගැලපෙන පදේ. එතකොට ඒ කියන්නේ සන්නිට්ඨානය තමයි දීලා තියෙන නියත වශයෙන්ම සිද්ධ වෙන දේ. ඒ තමයි
යස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ජති. ඒ කියන්නේ යමකට සිත උපදීද වර්තමානයේ නිරුද්ධ නොවේද. ඒතර අපි දන්නවා සිතක් උපදිනකොට ඒක නිරුද්ධ වෙන්නේ නැහැ කොහොමද. ඒ කියන්නේ සිත උපදින අවස්ථාවම තමයි මේ කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ අහන ප්‍රශ්නේ තමයි ඕහට චිත්තං නිරුජ්ජිස්සති න උපජ්ජිස්සති इति. ඔහුට ඕහට සිත අනාගතයේ නිරුද්ධ වෙනවාද නිරුද්ධ වෙනවා උපදින්නේ මතු උපදින්නේ නැද්ද කියලා. දැන් ඔතන මතු උපදින්නේ නැහැ කියනකොට ඉදිරි භවයේ සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ කියලා හිතෙනවා. ඉතින් ඒ කියන්නේ අනාගතයේ සිද්ධ වෙන දෙයක්. එතකොට තමයි අපිට අර මේ පස්චිම භවික කතාව ගත්තාම එයාට මතු උපදීමක් සිද්ධ වෙන්නේ නැහැනේ. ඒක හින්දා තමයි අර විදිහට විස්තර කරන්නේ. දැන් මම හිතන්නේ පුළුවන් වෙයි අපිට සිංහල පැත්තට ගියොත් තේරුමක් ගන්න. ඔව් මේක මම දැක්ක ආකාරය කියන්නම් මෙහෙමයි. දැන් මේකේ කොටස් අර රත්නායක මහත්මයා කිව්වා වගේ මේකේ සම්නිට්ඨානයේ තියෙන්නේ සිත උපදීනම් උපදී නිරුද්ධ නොවේ කියන එක ස්ථිර පදය. එතකොට මේකේ කොටස් දෙකක් අහනවා. සිත නිරුද්ධ වන්නේද නූපදනේද? තව කොටසකට සිත නිරුද්ධ වන්නේ උපදනේ නේ. ඔව්. ඔව්. එතකොට සම්නිට්ඨානයේ මේක. එතකොට සංශය මේක නිසා ඒක දෙපැත්තට කියන්න වෙනවා. නිරුද්ධ වන්නේ නූපදනේ, නිරුද්ධ වන්නේ උපදනේ. කොටසකට නිරුද්ධ වෙනවා නූපදනේ, කොටසකට නිරුද්ධ වෙනවා උපදනේ. ඒ කොටස බැලුවොත් පළවෙනි කොටස නිරුද්ධ වන්නේ නූපදනේ කියන්නේ මේ ඇත්තම කතා කරන්නේ රහතන් වහන්සේගේ චුතිසිතේ උත්පාදක්ෂණය තමයි මේ උපදී කියන්නේ. එතකොට රහතන් වහන්සේගේ චුතිසිතේ භංගක්ෂණය තමයි නිරුද්ධ නොවේ කියන්නේ. තාම භංගක්ෂණයට ඇවිල්ලා නැහැ. මේකේ වාචනා මාර්ගයේ පිටුව 62 ඡේදයේ 4 කියනවා උත්පාදය හා භංගය වර්තමාන කාලය හා අනාගත කාලය මිශ්‍ර කොට කියලා. මෙතන අනාගතය කියන්නේ ක්ෂණ අනාගතය. ඒ කියන්නේ චුතිසිතේ උත්පාදක්ෂණය වර්තමානයි භංගක්ෂණය අනාගතයි. එතකොට ඒකින්ද තමයි මේ කියන්නේ උපදී නිරුද්ධ නොවේ. ඊළඟට කියනවා භංගයට පැමිණ අප්‍රාසන්දික බැවින් ඊළඟ භවයක් නැති බැවින් නූපදනේය. ඒ එක කොටසක්. අනිත් කොටස තමයි මේ උත්තරේ දෙන කොටස ශෛක්ෂ පෘථග්ජනයන්ට ඒගොල්ලන්ගේ චිත්තේ උත්පාදක්ෂණේ උපදිනවා නිරුද්ධ නොවන බැවින් නිරුද්ධ වෙනවා. මේ කොටස අර රහතන් වහන්සේගේ විදියමයි. එන්න. හැබැයි භංගක්ෂණයට පැමිණ නිරුද්ධ වන්නේ උපදනේ. ඒතර වෙනස තියෙන්නේ මෙන්න මෙතන. නිරුද්ධ වෙනවා උපදිනවා, මෙතන නිරුද්ධ වෙනවා නූපදිනවා. එතනත් මිස් මං හිතන්නේ එතන ওই දෙවෙනි අවස්ථාවේ කතා කරනකොට මේ චුතිය ගැන නෙවෙයි කතා කරන්නේ ඕනම අවස්ථාවක්. ඕනම අවස්ථාවක් වෙන්න ශෛක්ෂ පෘථග්ජන. එතන චුතිය නෙවෙයිද? නෑ චුතිය නෙවෙයි ඕනම සිතක් උපදිනකොට ඒ වෙලාවේ උපදිනවා. හැබැයි ඒ උපදින අවස්ථාව නිසා නිරුද්ධ වෙන්නේ නැහැ කියලා ගන්නවා. ඊට පස්සේ ඔව් ඒක එහෙම රහතන් වහන්සේට විතරක් චුති අවස්ථාව ගත්තේ අනිත් අයට ඒක තමයි අර අනාගතේ නූපදිනවා කියන එක අර්ථයෙන් ගත්තේ. මොකද රහතන් වහන්සේට විතරයි අනාගතේ නූපදින්නේ. ඔව් දැන් මෙතන අනාගතය කියන්නේ ෂණ අනාගතේ වෙන්න ඕනේ නේ? නෑ සම්පූර්ණ අනාගතේ. ඔව් එතකොට මෙතන රහතන් වහන්සේටත් ඒ විදියට සම්පූර්ණ අනාගතය ගත්තනම් මෙතන උපදනීනේ. ඒක තමයි එතන මේ මතුන් චුතිසිතේ බලනවා. ඔව් මෙහෙමයි එතනදී මං හිතන හැටියට ඔය අනාගතේ උපදිනවා කියනකොට අනාගත භවයේ තමයි එතන ගන්න කියන එක. එතකොට මේ කියපු එක හරිද? මේක චුති අවස්ථාවද නැහැ කියලා හිතෙන්නේ. පොඩ්ඩක් බලමුද ඒක? විස්තර කරගන්න පුළුවන් නම්. පිටුව 50 62 ඡේදය 4 මම පොත් ගන්නද වාචනා මාර්ගය? හොඳයි මිස් බලමු. පිටුව 62 ඡේදය 4 බලන්න. මම මේක බැලුවා පොඩ්ඩක් තීරුම් ගන්න පුළුවන්ද කියලා. මොකද රහතන් වහන්සේගේ චුතිචිත්තයෙන් පස්සේ කොහොමත්ම ඒ භවයේ උපදීමකුත් සිද්ධ වෙන්නේ නැහැ නිසිතක් ආපහු. එතන ඉඳන් ඉදිරියට ඕනම වෙලාවක කියලා ගන්නවා නම් හරිනේ. ඔව් ඒක තමයි. ඒක පිටුව පොත තියන අය පොඩ්ඩක් බලන්න. ඉන්න විනාඩියක් ඉන්න. 62 ඡේදය 4. 60 නේද මේ 60 61
62 4වෙනි ඡේදය. මෙන්න මේක කියලා තියෙනවා කුමක් හේන උත්පාද නිරෝධ කාල සම්බේධ වාරයේයි කියනු ලැබේද කියලා. මෙතන කියනවා උත්පාද භංගයේ වර්තමානයේද හා අනාගතයේද මිශ්‍ර කරලා. උත්පාදේ වර්තමාන භංගයේ අනාගතය. එතකොට ඒක හරි. ඊට පස්සේ මෙතන වෙන කියලා නෑ මේ රත්නායක මහත්මයා. මම මේක පොඩ්ඩක් උදේ බැලුවා. 67 අපි බලමු නිर्देशය මොනවද තියෙන්නේ කියලා. 67 නිर्देशය තියෙනවා. මෙතන තියෙනවද මොනවා හරි. මෙතන ගන්න. විස්තරයක් කරලා ඔතන තියෙනවද මේ පස්චිම චිත්තස්ස කියලා තියෙනවා. හැබැයි පස්චිම චිත්තස්ස හරි හරි ඒ ටික තියෙනවා. ඔව්. ඒ ටික නේ දැන් මෙතන ඇයි මේ අනිත් අයට රහතන් වහන්සේට විතරක් චුති අවස්ථාව ගත්තෙත් අනිත් අයට පදේට සාධාරණ වෙන්න. අහලා තියෙන පදේට සාධාරණ බලන්න. නෑ පදේට සාධාරණ. සාධාරණයි. අපි නැවතත් එහෙනම් පෙළට ගිහිල්ලා විස්තර කරගන්න බලමු නේද? සම්නිට්ඨාන සංසීත සාධාරණ වෙන ආකාරය තමයි ඒක ඇත්තේ. සමා වෙන්න ජයන්ත මහත්තයා නොතේරෙන තැන මේ ඉතරේ සංකිව්වේ අනිත් අය ගැනද කියලා පොඩ්ඩක්. ඔව් දැන් පස්චිම දැන් ඒ කේනාශ්‍රව ඒ කියන්නේ රහතන් වහන්සේ ගැන කතා කරේ. ඒතර ඉතරේ සංචිත්තස්ස කියනකොට ඉතිරි සිත් උපදින තැන්වල කියලා කියන්නේ නේද? අවශේෂනේ. අවශේෂ චිත්ත උපාදන ක්ෂණේ. අපි පෙළට යනවද දැන්? පෙළට ගියොත් අපිට පුළුවන් ඒ විස්තර කරගන්න පුළුවන් ඒ. ඔව් දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේ කොටසට රහතන් වහන්සේගේ චුති අවස්ථාවත් මෙතනට අනිත් අයගේ සාමාන්‍ය අවස්ථාවක් ගත්තේ කියන එක. හැබැයි එහෙමනම් මෙතන මේ තියනවා නේද දැන් අන්තිම එකේ මේ සංසේ නිරුද්ධ වන්නේය නූපදිනේය කියලා. ඒ රහතන් වහන්සේට නිරුද්ධ වන්නේ නූපදනේය අනිත් අයට නිරුද්ධ වන්නේ උපදනේය. ඒ මං හිතන්නේ ඒ සම්නිට්ඨාන සංසේට සාධාරණ වෙන ආකාරයට තමයි ස්ථානයක් කරන් තියෙන්නේ. නැත්තම් ওই සාධාරණේ වෙන්නේ නැහැ. සම්නිට්ඨාන සංසේ ඔය විදිහට දෙන්න බෑ. නූපදිනේ කිව්වස පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතකොට දැන් පළවෙනි එකේදී තියෙන්නේ පච්චිම චිත්තයාගේ උත්පාදශනේ සීනාශ්‍රවයන්ට චුති චිත්තේ උත්පාදජනේ පැමිණ උපදී ළඟට නිරුද්ධ නොවේ. දැන් ඔය ඒ වෙලාව ගැන කියන්නේ සර්. ඒ උපදින වෙලාව ගැන කියන්නේ. උපදින අවස්ථාවේදී නිරුද්ධ වෙන්නේ නැහැ. නෑ. ඊළඟට කියනවා නිරුද්ධ නොවන්නේය. ඊළඟට නූපදිනේ. මතු උපදින්නේ අප්‍රසාන්දික බැවින් නූපදින්නේ. හරි. ඔව්. දැන් ඔය විදිහටම අනිත් පැත්තට යනකොට ඒකෙම අනිත් පැත්ත ඕක නැත්තම් සාධාරණ වෙන්නේ නැහැ. කාරණේ. මට ඒක හරියටම හැදුන්නේ නැහැ. මෙහෙමයි මේ කියන හැටියට දැන් මෙතන අපිට සම්නිට්ඨානය කියන්නේ උපදී නිරුද්ධ නොවේනේ. එතකොට නිරුද්ධ වන්නේය නූපදනේය. එතකොට උපදී නිරුද්ධ නොවේ කියන්නේ සම්නිට්ඨානයනේ. එතකොට ඒක ස්ථිර පදයක්. උපදී නිරුද්ධ නොවේ. ඊළඟට කොටසකට නිරුද්ධ වන්නේ නූපදනය, ඉතිරි කොටසට නිරුද්ධ වන්නේ උපදනය. එතකොට මේ උපදනය කියන එකට හරියන ආකාරයට තමයි මේ අය දාලා තියෙන්නේ කියන එක තමයි බලමු. ඕකේ මේ වචනේ කියන්නේ යටි යමකට සිත උපදී නම් නිරුද්ධ නොවේ. උපදී නම් උපදීනේ නූපදී. නූපදී නම් නිරුද්ධ වේ නම් දෙකක් තියෙනවා. හරි මේ එකට යන්නේ ඒක. නූපදී නම් නිරුද්ධ වේ නම් ඕහට සිරුත්ත නිරුද්ධ නොවන්නේය උපදනේය යත් නොවේ. එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ওই ප්‍රශ්නේ නේද මුලම ඇහුවේ. මේක තමයි මොග්ගලී පුත්ත තිස්ස බ්‍රාහ්මණයට සිග්ගවහාමුදුරුවෝ ඇහුව ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ උඩ තමයි මුළු යමක ප්‍රකරණ මේ ගංගාසිරිමාන මේකේ මම ලියාගෙන තිනවා මේ සිත් මතු නිරුද්ධ නොවන්නා වූ උපදින්නා වූ කෙනෙක් නැත. ඒ නිසා ස්වરૂප නොමැත කියලා එතන තියෙනවා. සම්නිට්ඨාන ස්වરૂප නැති නිසා සංඡේද ස්වરૂප නැත කියලා. ඒ ප්‍රත්‍යනීකේ ප්‍රත්‍යනීකෙන් ගන්න බෑ උඩට උත්තරයක්. අරකින් තමයි ගන්න. ප්‍රත්‍යනීකෙන් උඩට උත්තරයක් ගන්න බෑ වගේ නේද රත්නායක මහත්මයා? පොඩ්ඩක් පාලියකට යමුද මේ පොඩ්ඩක්.
පාලියේ අර මේක විස්තර කරලා නෑ රහතන් වහන්සේගේ උපාදක්ෂණේ මේක නම් තියෙනවානේ. ඔව් මේකේ මේ දැන් උඩේක බලුත් පච්චිම චිත්තස්ස උපාදානක්ඛනේ තේසං චිත්තං උපාදම් පච්චිම චිත්තය කියලා කියන්නේ අවසාන චිත්තය. ඒ කියන්නේ රහතන් වහන්සේගේ අවසාන චිත්තේ උපදිනකොට ඒ සිත උපදිනකොට නිරුද්ධ වෙන්නේ නැහනේ. නෑ. එතකොට දැන් සන්නිට්ඨානෙට ඒ තැන ගැලපෙනවා. එතකොට ඕහට අනාගතයේදී නිරුද්ධ වේද කියලා අහනවා. ඒ වගේම න උපජ්ජිසිත උපදින්නේ නොවේද උපදින්නේ නැද්ද කියලාත් අහනවා අනාගතයේදී. එතකොට මෙතෙන්දි කියලා තියෙන්නේ පස්චිම චිත්තස් උපාදානකනේ තේසං චිත්තං උපජ්ජති න නිරුජ්ජති නිරුජ්ජිස්සති න උපජ්ජිතති. නිරුජ්ජිස්සති කියලා කියන්නේ එතකොට ඒ මේ ඒ අපි ඉස්සල්ලා කිව්වේ පස්චිම සිත උපදින අවස්ථාවනේ. එතකොට මේ නිරුජ්ජිස්සති කියන්නේ ඒ සිතේ භංගය ගැන තමයි කියන්නේ නිරුජ්ජිස්සති කියලා කියන්නේ. ඔව්. හැබැයි අනාගතයේදී ආපහු ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ සිතක. මොකද ඒක අවසානම සිතනේ. එතකොට ඒක පැහැදිලි අපිට නේද? ඔව්. හරි. ඊතරේසං අනිත් අයට චිත්තස් උපාදානක්ඛනේ තේසං චිත්තං උපජ්ජති. ඒ කියන්නේ සිතක් උපදිනකොට ඕහට ඒ සිත උපදිනවා නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක පොදුයි. ඒක ඕනම තැනකට පොදුයි. සිතක් උපදිනකොට උපදිනවා තමයි නිරුද්ධ වෙන්නේ නැහැ. ඊළාට කියනවා නිරුජ්ජිස්සති චේව උපජ්ජිස්සති. එතකොට එයාගේ අනාගතයේදී ඒක ඒ සිතත් නිරුද්ධ වෙනවා. ඒ වගේම අනිත් සිතුත් නිරුද්ධ වෙනවා. ඒ වගේම අනිත් සිත් උපදිනවා අනාගතයේදී. එතකොට මේ පදේ පැහැදිලි. ඔව්. පැහැදිලි. මට තියෙන ප්‍රශ්නේ මේ අපැහැදිලි තැන තිබුණේ මේ රහතන් වහන්සේගේ චුති අවස්ථාව ගන්නවා අනිත් අයගේ ගන්නේ සාමාන්‍ය ප්‍රවෘත්ති අවස්ථාව සහ චුති අවස්ථාව අනාගතේ කොහම ඉදිරියටමනේ. ඔව්. එතකොට රහතන් වහන්සේගේ චුති අවස්ථාව ගන්නේ අනාගතේ සිතක් උපදින්නේ නැහැ කියලා කියන්න තමයි ඒක අවස්ථාව ගන්න. අර නෝපජ්ජති කියලා තියෙන තුන්වෙනි පෙළි. මේකට ගැලපෙන විදියටනේ. ඔව්. සන්නිට්ඨාන සංසියට ගැලපෙන විදියට තමයි න උපජ්ජිස්සති කියන එක අරන් තියෙන්නේ. එතකොට ඒකට ගැලපෙන රහතන් වහන්සේගේ. මේ අනිත් අයට මේ නිරුද්ධත් වෙනවා උපදීමත් සිද්ධ වෙනවා. ඔව් ඒක හරි. ඔව් සාමාන්‍යයෙන් සලකන ඉස්සල්ලා කියන්නේ සංසේ නොගැලපෙන එක. දැන් මෙතෙන්දී ඇත්තටම කියලා තියෙන්නේ සංසේ ගැලපෙන එක ඉස්සල්ලා කියලා සංසේට නොගැලපෙන එක පස්සේ කියලා තියෙනවා. ඔය ඒක තමයි ඒකත් වෙනස් නේ වෙන මෙතෙක් යමකවල දැක්ක ඉස්සෙල්ලා නොගැලපෙන එක කියලා පස්සේ ගැලපෙන එක කියන්නේ. පස්සේ ගැලපෙන එක කිව්වේ. දැන් මෙතන එහෙම නෙවෙයි මේකේ ඒකේ අනිත් පැත්තට කියලා තියෙන්නේ. ඒකයි අපිට පොඩ්ඩක් අර ෆ්‍රේම් වර්ක් එකේ අමාරු පොඩ්ඩක් දැනගන්න. එතකොට ඒක යස්සවාපන චිත්ත නිරුජ්ජිස්සති න උපජ්ජිස්සති තස්ස චිත්තං උපජ්ජති න නිරුජ්ජිස්සති කියලා අහනවා. එතකොට මෙතන අහන්නේ යමකට අනාගතයේදී සිත නිරුද්ධ වෙනවා හැබැයි උපදින්නේ නැහැ කියලා. එතකොට ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ උපජ්ජිත්වා නිරුද්ධාන්ති. එහෙමනම් අනාගතයේදී නිරුද්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම සිතක් උපදින්න ඕනේ. ඒකින්ද ඒක පොඩ්ඩක් බලන්න නිරුජ්ජිස්සති න උපජ්ජිස්සති. ඒක පොඩ්ඩක් බලමු. එතන ආමන්තා කියලා තියෙන්නේ නේද? පොඩ්ඩක් ආමන්තා කියලා තියෙන්නේ. ඔව් යස්සවාපන චිත්ත නිරුජ්ජිස්සති න උපජ්ජිස්සති. ඔව් යස්සවාපන චිත්ත නිරුජ්ජිස්සති න උපජ්ජිස්සති. ඒ කියන්නේ අනාගතයේදී නිරුද්ධ වෙනවා. අනාගතයේදී හරි සමා වෙන්න. යස්ස සමා වෙන්න ඒක සමා වෙන්න. ඒ කියන්නේ නිරුද්ධ වෙන අවස්ථාව ගැන මේ කියන්නේ. සිතක් නිරුද්ධ වෙන අවස්ථාව ගැන කියන්නේ. ඒ යම් කිසි අනාගතයේ අවස්ථාවක් තියෙනවා ඒක නිරුද්ධ වෙනවා. එතනදී උපදින්නේ නැහැ සිත. ඒක හරිනේ. අනාගතයේදී සිතක් නිරුද්ධ වෙනකොටත් එතන ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැනේ. එතකොට කියනවා තස්ස චිත්තං උපජ්ජති න නිරුච්ඡති. එතකොට එයාට සිත දැන් උපදිනවද නිරුද්ධ වෙනවද කියලා අහන්නේ. ඒ කියන්නේ දැන් එහෙම දෙයක් න නිරුද්ධති. හරිනේ. ඒ කියන්නේ ඒ අනාගතයේදී යමෙකුට සිත් උපදිනවා
එයාට ඒ අවස්ථාවේදී සිත නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගතයේදී සිතක් ඇති වෙන අවස්ථාවක් තියෙන කෙනෙක් ගැන කතා කරන්නේ. එයාට දැන් සිත උපදිනවද නිරුද්ධ නොවේද කියලා අහන්නේ දැන්. හරි. එතකොට දැන් සිත උපදිනවා ඒ වගේම නිරුද්ධ වෙන්නේත් නැහැ. ඒකයි යාමන්තා කියලා කියලා තියෙන්නේ. වර්තමානයේ උපදිනවා වර්තමානයේ නිරුද්ධ වෙන්නේ නැහැ. අනාගතයේ යාට සිත උපදිනවා ඒ උපදින අවස්ථාවේදී සමාන අනාගතයේදී නිරුද්ධ වෙනවා ඒ නිරුද්ධ වෙන අවස්ථාවේදී සිත උපදින්නේ නැහැ. ඒකයි නිරුද්ධසිති න උපජ්ජිස්සති කියලා කිව්වේ. ඊළඟට කියනවා උපජ්ජති න නිරුද්ධති කියලා. දැන් උපදිනවා දැන් නිරුද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොටත් ආමන්තා හරි. ඒ දෙකම ගැළපෙන අවස්ථාවක් තමයි තියෙන්නේ. රත්නායක මහත්මයා මේ දෙවනි එක ඔබතුමා විස්තර කර මේකනේ මේකේ පළවෙනි කොටස අදාළ කරගන්නේ රහත් ඵල පුද්ගලයන්ටද? ඔව් මේ යස්ස චිත්තං න උපජ්ජති නිරුද්ධති කියන එකද? ඔව්. යස්ස චිත්තං න උපජ්ජති නිරුද්ධති. හරි. ඒ කියන්නේ ඊළඟ ඒකේ සංශේධ තියෙන්නේ තස්ස චිත්තං න නිරුද්ධිස්සති. එතකොට පළවෙනි එක කියනකොට යස්ස චිත්තං න උපජ්ජති නිරුද්ධති. න උපජ්ජති ඉපදෙනව නෙවෙයි හැබැයි නිරුද්ධ වෙන අවස්ථාව අරන් තියෙන්නේ. ඕහට චිත්තං අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දෙවනි පදේ ගැලපෙන්නේ නැති කමයි තියෙන්නේ. තස්ස චිත්තං න නිරුද්ධිස්සති උපජ්ජිස්සති කියන්නේ. නෝ. ඔව් ඒකයි. නැහැ කිය. ඒ කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. මං හිතන්නේ මේක තියෙන්නේ රහත් ඵලස්ත පුද්ගලයාට. මොකද්ද? මේ දෙවනි එකේ උඩ කෑල්ල. ඒ කොහොමද ඒක විස්තර කරන්නේ මිස්? මේ ජයන්ත මහත්මයා මේ මෙතන දෙවෙනි එකේ යස්ස චිත්තං න උපජ්ජති නිරුද්ධති. එතකොට මේ දෙවෙනි එක දෙකේ දෙක නහතෙන් මෙතන දෙවෙනි එකේ නේද සර්? ඒ දෙකම වර්තමානයේනේ තියන්නේ. ඔව්. න උපජ්ජති න උපජ්ජති මේක වර්තමානයේ නෙමෙයි දෙකම. එකක් වර්තමාන එකක් අනාගතනේ. නෑ දෙකම වර්තමානයේ. දෙකම වර්තමානයේ. එතකොට උපදින අවස්ථාවයි නිරුද්ධ වෙන අවස්ථාවයි කියන්නේ දෙකක් හින්දා ඒක වෙන්න පුළුවන්. න උපජ්ජති. ඔව්. න උපජ්ජති උපදිනාව නෙවෙයි නිරුද්ධති. නිරුද්ධ වෙන වෙලාව. අන්න හරි. ඔව්. ඊළඟට තස්ස චිත්තං න නිරුද්ධස්සති ඒ පුජ්‍යලයට එතන තියෙනවා මේ අභිදේයාර්ථ දීලා තිනවා මේ ප්‍රත්‍යනීකේ අනුලෝම සම්නිට්ඨාන අභිදේයාර්ථ වල දීලා තිනවා සියලු චිත්තයන්ගේ භංගක්ෂණ සමංගී නම් වූ පෘථග්ජන 4 දෙනා හා ආර්ය පුද්ගල 8 දෙනා කියලා. හරි. ඔක්කොගෙම ඒ කියන්නේ සිතක් නිරුද්ධ වෙන අවස්ථාවයි කියලා තියෙනවා. භංගක්ෂණ අවස්ථාව නෙවෙයි සිත නිරුද්ධ වෙන අවස්ථාව ඕනම කෙනෙක්ගේ. ඔව් එතකොට උපදින්නේ නැහැ. ඒක හරි පැහැදිලි. ඊළඟට තස්ස චිත්තං න නිරුද්ධස්සති යම් කෙනෙකුට සිත නිරුද්ධ වෙනකොට අනාගතයේ නිරුද්ධ වෙනකොට න නිරුද්ධිසති. න නිරුද්ධස්සති